සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සිත්නෙත් අසපුවේ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබට ඇසෙන්න සලස්වන්නේ නිට්ටඹුව රන්පොකුණ ගම E15C224 නිවසෙහි පදිංචි ආනන්ද වීරකෝන් මහත්මයා සහ හේමා හෙට්ටිආරච්චි මහත්මිය විසින් එයත් බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ 17 වන දින උපන්දිනය සමරන ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉමේෂා වීරකෝන් දියණියටත් සැප්තැම්බර් 26 වන දින උපන්දිනය සමරන ඕස්ට්‍රේලියාවේ පදිංචි කුෂාන් සරත්චන්ද්‍ර පුතුටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවත් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආදී කොට ඇති බොහෝ යහපත් අරමුණු හිතේ තබාගෙනයි මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ. දැන් අපි දේවාරාධනාව සිද්ධ කරලා දෙවියෝද මේ උතුම් ධර්ම කතාව ශ්‍රවණය කරන්නට දිවකන් යොමත්වා කියලා දේශනාව ආරම්භ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මම තස්ස මොහන්දුර සින්දලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලොටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු සාධු සාධු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංවරත්තං පහනත්තං බ්‍රහ්මචරියං අනීතිහං අදේශයිසෝ භගවා නිබ්බානෝ ගද්ධගාමිනං ඒස මග්ගෝ මහත්තේහි අනුයාතෝ මහේසිහි යේතං පටිපඤ්ඤන්ති යථා බුද්ධේන දේශිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්තු සාසන කාරිනෝති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ජීවිතයට මුණ ගැසුන වටිනාම දේ බුදුරජාණන් වහන්සේගේ පරම ශාන්ත ධර්මයයි. දහමින් සුවපත් වූ ජීවිතයක් කිසිදාක අඳුරට වැටෙන්නේ නැහැ. සූර්යා ලෝකයෙන් ලෝකයේ දෙස බලන කෙනෙකුට පර්වත තනිතලා නිම්න කඳු වැටි මනාව දැක ගන්න ලැබෙනවා වගේ තථාගත ධර්මයේ නැමැති ආලෝකයෙන් ඕභාසයෙන් ජීවිතය දෙස බලන කෙනාට තම ජීවිතයේ සැබෑ වගතුග අවබෝධ කරගන්න ලැබෙනවා. පුංචි කාලේ මිනිස් ලෝකෙට ඉපදිලා උස්මහත් වෙලා හැදිලා වැඩිලා ලෝකයේ දැන හඳුනාගෙන ඇසෙන් කනෙන් නාසයෙන් විවිධ අරමුණු ලබාගෙන විවිධ චින්තනයන් ඔස්සේ මෝරණ මිනිසා දිරා මැරී යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුන් කරන ලද කර්මානුරූපීව නැවත සුගතියක හෝ දුගතියක උපදින්නට සිද්ධ වෙනවා. අති බහුතරයක් උපදිනු ලබන්නේ දුගතියක. ඊට හේතුව තමයි ඔවුනට සම්මා දිට්ඨිය හේවත් තථාගත ධර්මයේ පුරුදු කරන ආකාරය හසු නොවීම, අවබෝධ නොවීම, මුණ නොගැසීම. කලාතුරකින් කෙනෙක් පමණක් මිනිස් ලෝකයෙන් චුතව නැවත මිනිස් ලොව උපදිනවා, දෙව්ලොව උපදිනවා. ඊතා විරලයි සුගතියක උපදින අය මේ මිනිස් ලෝකෙන් චුත වෙලා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ හැම කරුණක්ම මනාව දැකවදාරමින් ගිහි පැවිදි අප සියලු දෙනාටම සංසාර ස්වභාවය, ජීවිතයේ ස්වභාවය, ඉපදීම මරණය, චුතිය ප්‍රතිසන්ධිය මෙකී සියලු කරුණු අලලා සිරි මුව මඩලින් දහම් දේශනා කොට වදාලා. ඒ දහමට අපි කියන්නේ පරම සත්‍යය කියලා. ලෝකේ සත්‍යයන් දෙකක් නෑ. ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්හි. සත්‍ය දෙකක් නෑ, එකම සත්‍යයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ශ්‍රාවකයා සියල්ල දැනගත් හා සමානයි. බුදුරජාණන් වහන්සේ තරම් මහා කාරුණික ශාස්ත්‍රූවරයෙක් මේ මිනිස් ඉතිහාසයට පහළ වුණේ නෑ. දෙවැන්නෙක් පහළ වුණේම නෑ. භාග්‍යවතුන් වහන්සේ පමණක්මයි ශාන්ත සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන ශ්‍රාවකයන් වෙත කරුණාවෙන් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ. සරියුත් මහ මොග්ගල්ලාන උතුමන් වහන්සේලාගේ පටන් සෙසු සියලු ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් පිටුපසින් ගමන් කරලා ඒ ශාන්ත අම මිහිරට සමීප වූ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණා. එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේ වදාළ අමා ධර්මය ජීවිතයට ගලපාගෙන සුවපත් වෙලා සදාතනික ශාන්තිය ලැබූ ජීවිත අපමණයි. ශ්‍රී සද්ධර්මය කොයි කාලෙටත් මනාව ගැලපෙන ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. අද පවා යම් ශ්‍රාවකයෙක් ඉමහත් ගෞරවයකින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් ධර්මය සංඝ රත්නයේ සරණ ලබාගෙන
මේ දහම පුරුදු කරනවා නම් ඔවුන්ට ලැබෙන සාන්තිය සැනසීම ආරක්ෂාව මෙපමණයි කියලා කියන්න බෑ. එනිසා විශ්වාස කරගන්න අදහා ගන්න මේ උතුම් බුදු සසුන කියන්නේ ඔබේ ජීවිතයේ සැනසීම වෙනුවෙන් ඔබට මුණ ගැසුන අක්ෂය වූ අමිල වූ නිධානයක්මයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකයට සරණයි. තුන් ලෝකයට එකම පිහිටයි. ඒ සරණ ඒ පිහිට අපේ ජීවිතවලටත් ලැබුණා කියලා හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නයිදම් භික්කවේ බ්‍රහ්මචරියං වුස්සති ජන කුහනත්තං. මහණෙනි මේ උතුම් ධර්මය මේ ශ්‍රී සද්ධර්මය මම දේශනා කරන්නේ ජනයා මා කෙරෙහි පහදීවා කියන පාපී සිතවිල්ලෙන් නෙමෙයි. ජනයා විස්මයට පත් කරන්න නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. සිලෝකානි සංසත්තං මම මේ ධම දේශනා කරන්නේ ලාභ සත්කාර ලබන්න නෙමෙයි මහණෙනි. අතකෝ ඉදම් භික්කවේ බ්‍රහ්මචරියං උස්සති සංවරත්තං පහනත්තං. මේ ශ්‍රී සද්ධර්මයේ මුළුමනින්ම මහණෙනි මම දේශනා කරන්නේ සිත කය වචනය සංවර කරගෙන කෙලෙස් ප්‍රහාණය පිණිසමයි වෙන දෙයක් උදෙසා නෙමෙයි. එනිසයි වදාරන්නේ සංවරත්තම් පහනත්තම් බ්‍රහ්මචරියං අනීතිහං කියලා. ශාන්ත සංවරය හැම කෙලෙස් ප්‍රහාණය මාර්ග බ්‍රහ්මචර්යාව පිණිසයි මේ උදාර උතුම් ධර්මය. ඒ සමග්ගෝ මහත්තේහි අනුයාතෝ මහේසිහි. ඒ මාර්ගය මහත්වෝ උදාර අදහස් ඇති උතුමෝ විසින් ගමන් වඩින ලද මාර්ගයක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පරිදි යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව පිළිපදිනවා නම් ශාස්ත්‍රීය අනුශාසනාව සිද්ධ කරනවා නම් එයා ඒකාන්තයෙන් සසර දුකෙන් අත මිදෙනවා කියන එකයි. යේ තං පටිපජ්ජಂತಿ යතහා බුද්ධේන දේශිතං දුක්ඛස්සන්තං කරිස්සanti සත්ථෝ ශාසනකාරිනෝ කියන ඒ බණපදයේ අර්ථය සරල තේරුම. බුදුරජාණන් වහන්සේ කුමක් උදෙසාද ධර්මයේ දේශනා කළේ කියන එකයි එම උතුම් ධර්මපරයායෙන් අපට උගන්වා වදාළේ. භාග්‍යවතුන් වහන්සේ කිසිදාක බලාපොරොත්තු වුණේ නැහැ ලෝකේ මිනිසුන්ට පුදුම වෙන විදිහේ යමක් ප්‍රකාශ කරන්න. ලෝකේ උදවිය රවට්ටන්න, ලෝකේ උදවිය තැති ගන්වන්න, ලෝකේ උදවියට අස්ථානයේ භීතියක් ඇති කරන්න, අමුතු කරුණු කියන්න නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. තථාගතයන් වහන්සේ අවබෝධ කළ පරම සත්‍යය ලෝ සතුන්ට සත්‍ය රසයක් ලෙස දනවන්නයි ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළේ. එනිසාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිදාක කැමති උනේ නැහැ. කිසිම කෙනෙක් මේ උත්තම බුද්ධ ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර වෙනුවෙන් කටයුතු කරනවා දකින්න. භාග්‍යවතුන් වහන්සේගේ එකම පිවිතුරු ප්‍රාර්ථනාව උනේ මේ උතුම් බුද්ධ ශාසනය තුල අමා ධර්මය අවබෝධ කරගන්නා ශ්‍රාවකයන් බිහිකිරීම. ඒ උදෙසාමයි තථාගතයන් වහන්සේගේ සිරි මුව මඩලින් ගලා ආ සෑම බණපදයක්ම මේ ගුවන් තලයට මුසුනේ. ඔබද මාද ඒ ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන් මේ ජීවිතය තුළ යමක් කළ යුතුයි නම් අප්‍රමාදීව ඒ දේ සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා හැර වෙන ආකාරයකින් කරනු ලබන පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේ සතුටු වන්නේ නැහැ. ආමිෂ ප්‍රතිපත්තිය හොඳයි, එය සිද්ධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ එහි ගුණ දේශනා කළා, වටිනාකමක් දේශනා කළා. හැබැයි ප්‍රතිපත්තියෙන් පූජා නොකරන ශ්‍රාවකයෝ හුදු ආමිෂයෙන් පමණක් තථාගතයන් වහන්සේට පූජා කළා කියලා බුදුරජාණන් වහන්සේ නෑ සතුටු වන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේට සැබෑ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ක්‍රියා ජවනෝත්පාදයන් ඇතිවෙන්නේ හද මඩලේ තම ශ්‍රාවකයන් මග ඵල නිවනින් සැනසෙනවා දැකලමයි. සිල් රකින්නවා දැකලත් යම් සතුටක් ඇති වෙනවා. සමාධිය වඩනවා දැකලත් සතුටක් ඇති වෙනවා. හැබැයි උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා දැකලා ඇතිවන සතුට තරම් සතුටක් ඇතිවන්නේ නෑ සෙසු ශ්‍රාවකයන්ගේ හැසිරීම දෙස බලලා. එනිසා බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම තම ශ්‍රාවකයන් දිරිමත් කළේ, උත්සාහවත් කළේ, තම ශ්‍රාවකයන් යොමු කළේ මේ සියලු දුකින් අත මිදීම පිණිසමයි. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි.
ලෝ සතුන්ගේ දුක දන්නවා. හෙට දවසේ උරුම වෙලා තියෙන තිරිසන් නිරය ප්‍රේතාසුර දුක දන්නවා. අද දවසේ වැඩ වර්ධවා ගන්නා මිනිස්සු මරණින් මත්තේ වැටෙන බිහිසුණු ජීවිත ගැන දකිනවා. මහා කරුණාව එතකොට උපදිනවා. අසරණයන්ට පිහිටවීම පිණිසයි මේ දහම ඒ විදිහට දේශනා කොට වදාරන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වනාරණේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න කාලේ විශාල වශයෙන් තරුණ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උතුම් පැවිදි ජීවිතයට පත් වුණා. ඒ අතර හිටියා යසෝජ කියන ස්වාමින් වහන්සේ ඇතුළු තම මිතුරන් 500ක් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ. යසෝජ ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා දෙව්රම් විහාරයට එකතු වුණා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න. ඒ සිරිපා කමල් වන්දනා කරගන්න. මිහිරි බුදුවදනක් ශ්‍රවණය කරන්න. ඉතින් මේ ස්වාමින් වහන්සේලා සවැත් නුවර දෙව්රම් වනාරණට ඇවිල්ලා සවැත් නුවර දෙව්රම් වනාරණේ නේවාසිකව වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා හා සමග සාකච්ඡා කරනවා. ගමන් බිමන් ගිය තොරතුරු කතා කරනවා. ඔවුනොවුන් ප්‍රිය සතුටු සාමීචයේ යෙදෙනකොට මහා කෝලහාලයක් වගේ මහා ශබ්දයක් වගේ සමහර ස්වාමින් වහන්සේලා ආගන්තුකව පැමිණි ස්වාමින් වහන්සේලාට සේනාසන පනවනවා. පාත්‍ර සිවුරු තබන තැන් පෙන්වනවා. පානීය පරිභෝජනීය පැන් ඇති තැන් පෙන්වනවා. වච්චකුටි සේනාසන ඇති තැන් පෙන්වනවා. අසුන් පනවනවා. ගිලන්පස පූජා කරනවා. මේ වගේ දේවල් සිද්ධ කරනකොට මහා හඬක් මහා ගෝසාවක් එදා ඒ සවැත් නුවර දෙව්රම් වනාරණේ ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ ශබ්දය අහගෙන ඉඳලා අහනවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් කේපන ඒතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මජ්ජ විලෝපේති. ආනන්ද කවුද ඔය මහා හඬින් හරියට කෙවුලන් වගේ මස් මාළු විකුණන තැන්වල ඉන්න කෙවුලන් වගේ උස් හඬින් මහා හඬින් කතා කරමින් ශබ්ද ഘോഷා පවත්වන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ අසවදාලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා ඒතානි භන්තේ යසෝජප්පමුකානි පංචමත්තානි භික්ඛු සතානි සාවත්තිං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. ස්වාමීනි යසෝජ කියන භික්ෂුව ඇතුළු 500ක් ආගන්තුක භික්ෂූන් තථාගත සිරිපා අභියස වන්දනා කරගන්න පැමිණිලා ඉන්නවා. යේතේ ආගන්තුකා භික්ඛු ස්වාමීනී ආගන්තුක භික්ෂූන් වහන්සේලා නේවාසිකේහි භික්ඛු ඉසද්දින් පටිසම්මෝදමානා. නේවාසික භික්ෂූන් සමග සතුටු සාමීචයේ යෙදෙන කොටයි ඔය මහා හඬ ඔවුන්ගෙන් පිට වෙන්නේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තේනහි ආනන්ද මම වචනේන තේ භික්ඛු ආමන්තේ. එනං ආනන්ද ඔබ යන්න ගිහිල්ලා මම කීවා කියලා මෙහෙම ප්‍රකාශ කරන්න. සද්ධා ආයස්මන්තේ ආමන්තේති. එවත්නි නුඹලාට ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා දේශනා කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ නුඹලාට කතා කරනවා. ඒ විදිහට ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආගන්තුක භික්ෂූන්ට එවත්නි බුදුරජාණන් වහන්සේ නුඹලාට පැමිණෙන්න කියලා දේශනා කළා. ඒ වෙලාවේ ඒ සියලු භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. කින්නු තුම්හේ භික්කවේ උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මජ්ජ විලෝපේති. ඉන් අනතුරු අහනවා ඇයි මහණෙනි නුඹලා හරියට කේවට්ටයන් වගේ මහා උස් හඬින් හඬ තලමින් මේ විදියට අසංවරව හැසිරෙන්නේ. ඉතින් මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ගච්ඡත භික්කවේ වෝ පනාමේමි. මහණෙනි නුඹලා මෙතනින් පිට වෙලා යන්න. මේ දෙව්රම් විහාරේ ඉන්න එපා. නවෝ මම සන්තිකේ වත්හබ්බං. නුඹලා මගේ සමීපේ මගේ ඇසුරේ ඉන්න එපා කියලා ඒ හඬ නැං වූ ආගන්තුක සියලු භික්ෂූන් වහන්සේලාට දෙව්රම් විහාරයෙන් එළියට යන්නට වෙනත් තැනකට යන්නට අනකලා. භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට අනකලාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බොහොම යටහත් සිතින් යුක්තව තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන
ඒවම් භන්තේ ස්වාමිනී එහෙමයි කියලා වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පාත්‍ර සිවුරු අතට අරගෙන වජ්ජි දනහුවේ චාරිකාවේ ගමන් කරමින් පිළිවෙලින් වග්ගුමුදා කියන ගංගා තීරයට පැමිණුණා. වග්ගුමුදා ගංගා තීරයට පැමිණිලා ඒ ස්වාමින් වහන්සේලා අතර ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන ඒ ස්වාමින් වහන්සේ නැත්තං යසෝජ ස්වාමින් වහන්සේ සෙසු 500කට ආසන්න තම සගයන් නැත්තම් මිතුරු භික්ෂූන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා භගවතා මයං ආවුසෝ පනාමිතා. එවත්නි බුදුරජාණන් වහන්සේ විසින් අපට දෙව්රම් විහාරයේ වැඩ ඉන්න එපා කියලා අපව නිරපා හැරියා. අත්ථකාමේන හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය. ඒ භාග්‍යවතුන් වහන්සේ එහෙම කළේ අප ගැන තරහින් නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ යහපතම බලාපොරොත්තු වෙනවා. හිතයිසී බව නිසාමයි අපව නිරපා හැරියේ. අනුකම්පාවෙන්මයි අපව නිරපා හැරියේ. අනුකම්පාව නිසාමයි අපව බැහැර කළේ. හන්දමයන් ආවුසෝ තථා විහාරං කප්පේම යථානෝ විහෙරතම් භගවා අත්තමනෝවස්ස. එහෙනම් එවත්නි අපි අද පටන් මේ මොහොතේ පටන් මේ තියෙන ගන්දෑලේ තනකොළ වලින් හදපු කුටිවලට වෙලා වාසය කරමින් අප්‍රමාදීව භාවනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේ යම් විදියකටද සතුටු වෙන්නේ, යම් ප්‍රතිපදාවකින්ද සතුටු වෙන්නේ, ආන්නේ විදියට අපි අද එනම් පිළිවෙත් පුරමු. හොඳට සීලය පුරුදු කරමු. සිත කය වචනය සංවර කරමු. සමථ සමාධිය විදර්ශනා සමාධිය අද පටන් අපි වඩමු. මගඵල නිවනින් සැනසෙන්නට අපි උත්සාහවත් වෙමු. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි සතුටු වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව අපට ලැබෙනවා කියලා මේ ස්වාමින් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවෙන් නැවත සීලාදී ගුණධර්ම පුරන්නට ආරම්භ කළා. බලන්න පින්වතුනි, එදා ඒ ස්වාමින් වහන්සේලා හිතපු විදිය. ශාස්ත්‍රූන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ ඉන්නවා කියන ආරංචියට බොහෝ දුර බැහැරක ඉඳන් පතුල් රිදෙනකම් මහපාරේ ඇවිදගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා සතුටින් බණපදයක් කර්මස්ථානයක් අසා දැනගන්නට බලාපොරොත්තු වුණා. ඒ වුණත් ඔවුන්ගේ අසංවර හැසිරීම ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් නිරපා හැරියා. ඒ නිරපා හරිද්දි පවා සැබෑ ශ්‍රාවකයාගේ තිබිය යුතු උදාර ගුණ ඔවුන්ගේ ජීවිතවල මතුවුණා. සිතිවිලි මාත්‍රයකින්වත් භාග්‍යවතුන් වහන්සේ ගැන හෝ ආනන්ද මහරහතන් වහන්සේ ගැන හෝ වෙනයම් නේවාසිකව දෙව්රම් විහාරයේ හිටපු භික්ෂුවක් ගැන හෝ අපහැදුනේ නැහැ. අපේමයි වැරද්ද. අපි උස්සහඬින් මහාඬින් කතා කළා. ඒක වැරද්දක්මයි. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නිහඬ බව කැමති ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ සොඳුරු හුදෙකලාවේ සතුටු වන කෙනෙක්. එවන් ආශ්චර්යමත් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මුණ ගැසිලා අපි අසංවරව හැසිරුණා. එනිසායි අපිව මේ විදිහට දෙව්රම් විහාරයෙන් බැහැර කළේ කියලායි ඔවුන් කල්පනා කළේ. බලන්න මොන තරම්නම් කීකරු සංඝ පිරිසක්ද, මොන තරම්නම් යහපත් සිත් ඇති සංඝ පිරිසක්ද, මොන තරම්නම් සොඳුරු සිත් ඇති සංඝ පිරිසක්ද. බුදුරජාණන් වහන්සේ කොයි විදියට නිරපා හැරියත් බුදුරජාණන් වහන්සේ ගැන සිතේ අපහැදීමක් ඇති වුණේ නැහැ. එනිසා මේ ස්වාමින් වහන්සේලාට තථාගතයන් වහන්සේගේ අනුකම්පාව ලැබුණා. මේ 500ක් පමණ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වුණෙත් හරිම ආශ්චර්යමත් ආකාරයකින්. මේ ස්වාමින් වහන්සේලා මේ යසෝජ කියන ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් ස්වාමින් වහන්සේලා අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා සොරු කණ්ඩායමක් හැටියට ගම් මම්මාවත් පහරමින් තමයි ජීවත් වුනේ. ඒ සොරකමින් ජීවත් වන කාලේ මේ 500 දෙනා එක්තරා ගම්මානයකට ඇතුල් වෙලා ගම්මානෙ වට කරලා නොයෙක් විදිහේ බඩමුට්ටු ධනය මේ වගේ දේවල් පැහැරගෙන යනකොට අසල්වාසී ගම්මානවල හිටපු සුවිශාල පිරිසක් එකතු වෙලා මේ සොර මුල වට කරමින් මොවුනට ආයුධ වලින් පොළු වලින් ගල් මුගුරු වලින් පහර දෙමින් පන්නගෙන එන්න පටන් ගත්තා. මේ පිරිස සැඟ වෙලා දුවගෙන ගිහිල්ලා එක්තරා වනලැහැබකට ඇතුල් වුණා.
වනලැහැබේ තියෙනවා ගල් තලාවක්. අන්නේ ගල් තලාව සමීපයේ තියෙනවා තනකොළ වලින් හදන ලද කුටියක්. ඒ කුටියේ ඉන්නවා එක්තරා ස්වාමින් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන. ඉතින් මේ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා මේ බඩු මුට්ටු හොරාගත්ත සියලු දේවල් ගල්තලාවේ ගොඩක් ගහලා ඉන් අනතුරු ඔවුන්ට තේරුණා දැන් මේ වනලැහැබෙන් අපට පැනලා යන්න විදියක් නැහැ. හාත්පස මේ වනලැහැබම දැන් වට කරලා තියෙන්නේ ගම්වාසීන් විසින්. එනිසා දැන් අපට කිසිම ගැලවීමක් නැහැ. එක්කෝ ජීවිතය අතහරින්න වෙනවා, නැත්තම් ගම්වාසීන් සමග සටන් කරන්නට වෙනවා. ගම්වාසීන් සමග සටන් කරන්නට බෑ, දහස් ගානක පිරිසක් එකතු වෙලා. එනිසා අපට දැන් ජීවිත අතහරින්න වෙනවා, මැරුම් කන්න වෙනවා කියලා ඔවුන් දැනගෙන ඒ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි අම්හාකම් භන්තේ පටිසරණං හෝත, අනේ ස්වාමීනි අපට පිහිටක් වෙන්න කියලා ඒ ස්වාමින් වහන්සේට මතක් කළා. ඒ ස්වාමින් වහන්සේ තුම්හාකං සීල සදිසම් පටිසරණං නත්ති සබ්බේ පංචශීලානි සමාදීයත්ථ. නුඹලාට සීලය හැර වෙන පිළිසරණක් මේ වෙලාවේ නැහැ. මේ වෙනකන් සොරකම් මැරකම් ආදී දේවල් සිද්ධ වුණා නුඹලාගේ අතින්, ප්‍රාණඝාත ආදියත් සිද්ධ වුණා. ඒ වුණාට දැන් ඒව ගැන හිතලා වැඩක් නැහැ. දැන් සිල් සමාදන් වෙන්න එහෙනම් කියලා බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ උසුලන ඒ මහා ස්වාමින් වහන්සේ දා ඒ සොර මුල සීලයක පිහිටෙව්වා. ඉන් අනතුරුව සියලු දෙනාම සීලයක පිහිටලා ඉන්නකොට ස්වාමින් වහන්සේ නැමත ප්‍රකාශ කරනවා, තුම්හේ ඉදානි සීලේසු පතිට්ඨිතා, දැන් නුඹලා සීලයක පිහිටියා. අත්තනෝ ජීවිතං විනාශයන්තේසු පිම්මා මනම් පදෝසයිත්ත. නුඹලාගේ ජීවිත නැති කරත්, ගැහුවත්, බැන්නත්, මොන විදියට වදහිංසා පැමිණුවත් ඒ ඇත්ත පිළිබඳව හිත ඇතුලේ චිත්තෝත්පාද මාත්‍රයකින් නමුත් වෛරයක් නම් ඇති කරගන්න එපා කියලා වදාලා. ඒ වගේම කකචූපම ඕවාදේ හෙවත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන අවවාදය ඉවසීම පිණිස, මෛත්‍රිය පිණිස එදා ඒ ස්වාමින් වහන්සේ දේශනා කළා. කුමක්ද කකචූපම අවවාදය කියන්නේ? යම් ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක් අත්පා 4න් අල්ලාගෙන තවත් 2 දෙනෙක් මොට වෙච්ච කියතක් අරගෙන ඒ කියතින් ඔළුවෙන් හිටුවලා ඉරන්න පටන් ගන්නකොට හරස් කියතකින් කොච්චර වේදනාවක් දැනෙනවද? අන්න එබඳු වේදනාවක් දැනුණත් ඒ වදයට පමුණුවන නැත්නම් හිංසනරයට ලක් කරන කිසිම කෙනෙක්, ඒ හිංසා කරන කිසිම කෙනෙකු පිළිබඳව වෛරයක් ඇති කරගන්නේ නැතුව, ද්වේෂයක් ඇති කරගන්නේ නැතිව, පාපී චිත්තෝත්පාදයක් ඇති කරගන්නේ නැතිව මෛත්‍රියෙන්ම ගත කිරීම සඳහා කරනු ලබන අනුශාසනාව. ඒ වගේ මොහොතක පවා හරස් කියතකින් ශරීරයේ ඉරණ මොහොතක පවා, මොට වූ දැතිවලින් ශරීරයේ ඉරණ මොහොතක පවා ඒ ඇත්ත පිළිබඳව වෛරයක්, තරහක් ඇති කරගන්නේ නැතිව සිටීමට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අගය කරනවා. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. ඒ වෙලාවේ නමුත් යමෙක් වෛරයක් ඇති කරගත්තොත් මේ උතුම් බුද්ධානුශාසනාවට අනුව ඒක වැරද්දක්මයි. ඒ අනුව ඔහුට යහපතක් සැලසෙන්නේ නැහැ. දුගතියේ වැටෙන්න සිද්ධ වෙනවා ඒ වෛරයේ චිත්තෝත්පාදය නිසා. එතකොට මේ ජීවිතයේ විනාශය, දුක, පීඩාව, මරණින් මත්තේ විනාශයක්, දුකක්, පීඩාවක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කොහොම හරි ඒ මොහොත ඉවස ගත්තොත් වෛර කරන්නේ නැතුව, ද්වේෂ කරන්නේ නැතුව එයාට මරණින් මත්තේ හෝ සුගතියක් ලැබෙනවා. එනිසා මෙන්න මේ කියන කකචූපම අවවාදයක් එදා ඒ සොර මුලට ඒ මහා ස්වාමින් වහන්සේ විසින් ලබා දෙනු ලැබුවා. ඉතින් මේ ස්වාමින් වහන්සේගේ අවවාදයේ පිහිටලා ඉන්නකොට ගම්වාසීන් සියලු දෙනාම එකතු වෙලා ඒ හොරු ටික දැකලා ඒ සියලු දෙනාම ජීවිතක්ෂයට පැමිණෙව්වා. හොරු 500 දෙනාම මැරෙන වෙලාවේ ඒ සොරුන්ගේ හිත්වල තියෙන මොහොතකට පෙර සමාදම් වූ සීලේ පිළිබඳව පිවිතුරු අදහස, ඒ වගේම මෛත්‍රිය, ඒ සීලය ඒ වෙලාවේ වුන් අතින් කැඩුනේ නැහැ. ඒ සියලු දෙනාම කාලංකත්වා කලුරිය කරලා කාමාවචර දේවේසු නිබ්බත්තින්සු, කාමාවචර දිව්‍ය ලෝකයේ ඉපදුනා.
දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ ඒ ජේෂ්ඨ නැත්තං එතන හිටු ප්‍රධාන සොරා ප්‍රධාන දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. සෙසු සියලු දෙනාම පිරිවර බවට පත් වුණා. ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකයේ බොහෝ කාලයක් ගත කරලා බුද්ධාන්තරයක කාලයක් සුගතියේම කල් ගෙව්වා. බලන්න මේ මොහොතක් සමාදම් වූ සීලේ වටිනාකම. මෙව්වා හැල්ලු කරලා හිතන්න එපා කිසිම කෙනෙක්. මෙව්වා හුදු කතන්දර කියලා හිතන්න එපා කිසිම කෙනෙක්. මේවා මේ පිවිතුරු ධර්මය බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ. එනිසා මොහොතක් නමුත් සිල්වත් වීම මොන්න තරම් ආනිසංසදායකයිද? මොහොතක් නමුත් බණපදයක් ඇසීම මොන්න තරම් සැනසීමකට හේතු වෙනවද? මොහොතක් නමුත් දන් හැන්දක් බෙදීම මොන්න තරම්නම් ආරක්ෂාවකට හේතු වෙනවද? එනිසා කළ පින්නත් ඔය හැමදාම සැනසෙනවා කියන්න මේක මොන තරම් වටින කතාවක්ද? ඒ සියලු දෙනා බුද්ධාන්තරයක කාලයක් දුගතියට වැටුනේ නැහැ කීවහම මොහොතක් සමාදම් වූ සීලය අනුහසින් ඔබ කොච්චර ආදරයෙන් ඒ සීලය ආරක්ෂා කරන්න ඕනද? ඒ සීලේ වටිනාකම ආරක්ෂා කිරීමෙන් ලැබෙන ශාන්තිය පමන කළ නොහැකි නිසා අප්‍රමාදීව සිල් ආරක්ෂා කරන්න ගුණධර්ම පුරුදු කරන්න ඕන කියන ඒ හැඟීම තව තවත් හිතට මොහොතින් මොහොත ජීවිතයේදී ගත යුතුයි මේ උතුම් ධර්ම කතා ඇහෙනකොට. ඉතින් ඒ විදිහට බුද්ධාන්තරයක කාලයක් පුරාවටම මේ පිරිස සුගතියවල ඉපදිලා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මිහි මඩලට පහළ වෙච්ච කාලේ ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සවැත් නුවර නගරාසන්නේ කේවට්ට ග්‍රාමයක ඉපදුනා. මේ 500 දෙනාම එකම ග්‍රාමයක ඉපදුනා. ඒ ජේෂ්ඨ දිව්‍ය පුත්‍රයා ඒ කේවට්ට ග්‍රාමයේ ප්‍රධාන කේවට්ටයාගේ පුත්‍රයා හැටියට ඉපදුනා. සෙසු සියලු දෙනා පිරිවර හැටියට ඉපදුනා. යසෝජ කියන නාමය තමයි ඒ ප්‍රධාන කුමාරයාට නැත්තං ඒ දිව්‍ය පුත්‍රයාට මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ ලැබුණේ. ඉන් අනතුරුව තමයි යසෝජ නමින් ප්‍රසිද්ධ වෙන්නේ. අවශේෂ සියලු දෙනාත් ඒ යසෝජ කියන තරුණයා සමග නැත්තං ඒ කුමාරයා සමග බොහෝම කෙලිදෙලෙන් කේවට්ට ග්‍රාමයේ වැඩෙනවා. මහා ලොකු දේවල් ඉගෙන කියාගත්තේ නැහැ. තම පරම්පරාවේ රැකියාව තමයි මසුන් මැරීම, මාළු වැල්ලීම. ඒ රැකියාව හොඳට හුරු වුණා. වැලි කෙලියේ කෙලින කාලේ පටන් ඒ සියලු දෙනාම මසුන් ඇල්ලීමට බොහොම දක්ෂව බවට පත් වුණා. එක දවසක් සියලු දෙනාම එකතු වෙලා විශාල දැලක් මසාගෙන ඒ දැල අරගෙන අචිරවතී ගන්දෑලට ගියා මාළු ටිකක් අල්ලගන්න. ගිහිල්ලා මේ දැල එළුවට පස්සේ එක්තරා රන්වන් පාට මස්සෙක් නැත්තම් මාළුවෙක්, ලොකු මාළුවෙක් මේ දැලේ පැටලුණා. සියලු දෙනාම මේ මාළුවා ගොඩ අරගෙන බලනකොට වෙනද දැක්ක මාළු වගේ නෙමෙයි, රත්තරන් පාට මාළුවෙක් කවදාකවත් දැකලා නැහැ. ඉතින් මේ දරුවෝ Tamanගේ දෙමව්පියවරුන්ට මේ මාළුවාව පෙනෙන්න සැලසුවාට පස්සේ ඒ අත්ව කල්පනා කරන මේ මාළුවා මහරජතුමාට දෙන්නට ඕන. මහරජතුමාට තමයි මේ මාළුවා සුදුසු කියලා ඒ මාළුවා විශාල බරක් තියෙන මාළුවෙක් රැගෙන ගිහිල්ලා රජතුමාට බාර කළා. රජතුමා මේ මාළුවා දැකලා භගවා ඒතස්ස සුවන්න වන්නාකාරං ඥානිස්සතිති. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ මාළුවා ඇයි රන්වන් උනේ කියලා කියන්නට හැකියාව තියෙන එකම කෙනා මේ මහ පොළොවේ. වෙන කාටවත් ඒක කියන්න බෑ කියලා ඒ මාළුවාව ගන්න සලස්වලා ඒ පිරිසත් සමගම බුදුරජාණන් වහන්සේ වෙත දෙව්රම් විහාරයේ වෙත ගමන් කළා. ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේට පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ දැක වදාරනවා, අයං කස්සප සම්මා සම්බුද්ධස්ස ශාසනේ ඕසක්ක මානේ පබ්බජිත්වා මිච්ඡා පටිපජ්ජන්තෝ ශාසනං ඕසක්කාපෙත්වා නිරයේ නිබ්බත්තෝ. මේ මාළුව පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්දෙක් වෙලා ඉඳලා තියෙනවා. මහාන වෙලා ඉඳලා තියෙනවා. මහාන වෙලා ඉඳලා බුද්ධ ශාසනය පිරිහෙන්න වැඩ කරලා තියෙනවා. සීලය බිඳිලා සීල ගෞරවය නැති කරගෙන බුද්ධ ශාසනයේ වැරදි විදිහට පිළිවෙත් පුරලා තියෙනවා. වෙනත් විදිහකින් කිව්වොත් අසංවර සීලීව මහානකමට නොහොබිනා දේවල් සිද්ධ කරලා මරණින් මත්තේ නිරේ ඉපදිලා බොහෝ කාලයක් බුද්ධාන්තරයක් නිරේ ඉඳලා කොච්චරනම් කාලයක්ද නිරයේ පැහිලා ඉන් අනතුරුව නිරයෙන් චුත වෙලා මේ අචිරවතී ගන්දෑලේ තිරිසන් ලෝකේ මාළුවෙක් වෙලා ඉපදිලා ඉඳලා මේ විදිහට දැලට අසුණා කියලා
බුදුරජාණන් වහන්සේ දැකවදාලා. ඒ වගේම දැකවදාරනවා තස්ස මාතු භගිනීනංච නිරයේ නිබ්බත්ත භාවං. මේ මාළුවාගේ පෙර ජීවිතේ කාශ්‍යප බුද්ධ කාලයේ තමන්ගේ මෞතුමියත් නැගණියත් පැවිදි වෙලා ඉඳලා තියෙනවා ඒ ශාසනයේ. ඒ දෙදෙනාමත් පව්කම් කරලා මරණින් මත්තේ නිරයේ ඉපදුනා කියලා දැකවදාලා. ඒ වගේම ඒ ස්වාමින් වහන්සේගේ ඒ කාලේ සහෝදරයා පැවිදි වෙලා මනාව ගුණ ධර්ම පුරලා පිරිනිවී සනසුනා කියලා දැකවදාලා. බලන්න, එක කුසේ උපන් එක හැලියේ බත් අනුභව කරපු අයගෙන් 3 දෙනෙක්ම නිරයේ වැටෙද්දී එක්කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පෙර කාශ්‍යප බුද්ධ කාලේ සසර දුකෙන් අත මිදුණා. මේ බුද්ධ ශාසනයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි. ලෝකේ ස්වභාවය ඕක තමයි. වැරදි ප්‍රතිපදාවේ මිත්‍යා ප්‍රතිපදාවේ ගමන් කළොත් උරුමය නිරය දුක. සම්මා ප්‍රතිපදාවේ තථාගත ධර්මයේ මනාව හික්මුනොතින් සුගතියාමා නිවන ඒකාන්තයෙන් ලැබෙනවා. ඉතින් මේ සියල්ලම දැකවදාරලා භාග්‍යවතුන් වහන්සේ මේ රන්වන් මාළුවාගේ කතාව මුල් කරගෙන කපිල සූත්‍රය සිරිමුව මඩලින් දේශනා කළා. මේ කපිල සූත්‍රය අහගෙන හිටපු අර යසෝජ තරුණයා ඇතුළු 500ක් දෙනාට මහා සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා සිරිපා කමල් වන්දනා කරලා ආයාචනා කළානේ ස්වාමීනි, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ බුදු සසුනේ පැවිද්ද අපට ලබා දෙන සේක්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාට පැවිදි ජීවිතයට ඇතුළු වීම සඳහා අවසර ලබා දුන්නා. ওই විදිහට තමයි මේ යසෝජ ස්වාමින් වහන්සේ ඇතුළු 500ක් දෙනා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ. එහෙම පැවිදි වෙලා තමයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙව්රම් වනාරණට ආවට පස්සේ තථාගතයන් වහන්සේ විසින් ඔවුන්ව නිරපා හැරියේ. ඉන් අනතුරුව වග්ගමුදා නදී තීරයට ගිහිල්ලා තනකොළ කුටිවලට වෙලා කතිකාවතක් ඇති කරගෙන හොඳට ගුණධර්ම පටන් ගත්තා, පුරන්නට ආරම්භ කළා. සියලු දෙනාම ඒ විදිහට ගුණධර්ම පුරන්න ආරම්භ කරනවා. පෙර ජීවිතේ කළ පින් මතුණා. අතකෝතේ භික්ඛු වූපකට්ඨා අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා. තේනේ වන්තර වස්සේන සබ්බේව තිස්සෝ විද්‍යා සත්‍යාකංසෝ. ඒ සියලු ස්වාමින් වහන්සේලා පුරා වස් කාලයක් ඒ වග්ගමුදා නදී තීරයේ ගත කළා. තනකොළ කුටිවලට වෙලා වස්තුම් මාසේ පුරාවටම වීරිය වැඩුවා. සීලේ හොඳට පුරුදු කළා. දුස්කටයක් දුබ්භාසිතයක් වෙන්න නොදී හිත හොඳට සංවර කරගත්තා. සිටිවිලි මාත්‍රයකින් පාපයක් වෙන්න නොදී ආජීවයේ මනාව පිරිසුදු කළා. කිසිම ගිහියෙකුට දුක් කරදර දීලා සිව්පසේ හෙව්වේ නැහැ. ලැබිච්ච පින්ඩ පාතකින් යපුණා. පංසුකූල චීවරයෙන් ගත වසාගෙන විලි පොරවාගෙන විලි වසාගෙන ඊතා හොඳ ඊතා උසස් බොහොම අහිංසක නිහතමානී දමනීය වූ පැවිදි ජීවිතයක් ගත කළා. ඒ පැවිද්ද ඉදිරියේ දෙවිවරු සාදුකාර දුන්නා. වස් වසලා වස් පවාරණය කරන දවස එනකොට වග්ගමුදා නදී තීරයේ මුළු වන ලැබම සාදුකාරයෙන් ඒක නින්නාද කරමින් ඒ සියලු ස්වාමින් වහන්සේලා 500ක් පමණ සිව් පිළිසිඹියාලාභී මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. සිව් පිළිසිඹියාලාභී රහතන් වහන්සේලා බවට පත් වෙලා පුදුමාකාර විවේක සුවයකින් ඒ ස්වාමින් වහන්සේලා කල්ගත කරනවා. අන්න ඒ කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර බොහෝ කාලයක් වැඩ ඉඳලා විශාලා මහනුවර බලා චාරිකාවේ වැඩම කළා. අනුපිළිවෙලින් චාරිකාවේ වඩමින් විශාලා මහනුවර මහා වනයේ තිබුණ කූටාගාර ශාලාවට වැඩම කළා. කූටාගාර ශාලාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වග්ගමුදා නදී තීරයට එදා පිටමන් කරලා හැරපු ස්වාමින් වහන්සේලාගේ සිත් දෙස අභිඥාවෙන් මහා ප්‍රඥාවෙන් බැලුවා. අතකෝ භගවා වග්ගමුදා තීරියානම් භික්ඛූනං චේතසා චේතෝ පරිච්ඡ මනසිකත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. ඒ ස්වාමින් වහන්සේලාගේ සිත් දෙස හොඳට බලලා මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතා වදාරනවා. ආලෝක ජාතා වියමේ ආනන්දේසා දිසා. ආනන්ද අර වග්ගමුදා තීරිය භික්ෂූන් ඉන්න දිසාව හරියට මහා ආලෝකයකින් කළුණා වගේ මට වැටහෙන්නේ. ඕ භාස ජාතා වියමේ ආනන්ද. ආනන්ද මට ඒ දිසාවම
මහා පුදුම ඕභාසයකින් ප්‍රභාස්වරයකින් රැස් මඩුළු වලින් ගැවසීගත් දිසාවක් වගේ වැටහෙන්නේ. යස්සන් දිසායන් වග්ගුමුදා තීරියා භික්ඛු විහරಂತಿ. වග්ගුමුදා තීරිය භික්ෂූන් වහන්සේලා යසෝජ ඇතුළු 500ක් භික්ෂූන් වාසය කරන ඒ දිසාවේ මට නම් ආනන්ද වැටහෙන්නේම මහා ආලෝකයකින් පිරී ගිය දිසාවක් වගේ. ගන්තුන් අප්පටිකූලාසි මේ මානසිකාතුන්. ආනන්ද මට ඒ භික්ෂූන් ගැන ඒ භික්ෂූන් වෙසෙන දිසාව ගැන ඔවුන් ගැන මෙනෙහි කරනවා කියන එක මගේ හිතට සතුටක්මයි. ආනන්ද ඒ වගේ භික්ෂූන් වහන්සේලා යම් දිසාවක වෙසේ නම් ඔවුන් ගැන මෙනෙහි කිරීම මගේ හිතට බරක් නෙමෙයි. ඔවුන් ගැන මෙනෙහි කිරීම මගේ හිතට සතුටක්මයි. පහිනෙය්‍යාසි ත්වං ආනන්ද වග්ගුමුදා තීරියානම් භික්ඛූනම් සන්තිකේ දූතං සත්තා ආයස්මන්තේ ආමන්තේති. සත්තා ආයස්මන්තානං දස්සන කාමෝ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාරලා ආනන්ද ස්වාමින් වහන්සේට නැවත වදාරනවා ආනන්ද පණිවිඩයක් යවන්න. ඒ වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේලාට පණිවිඩයක් යවන්න භාග්‍යවතුන් වහන්සේ නුඹලා කැඳවනවා කියලා. නුඹලා දකින්න කැමැත්තෙන් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ. ඒ විදිහට පණිවිඩයක් යවන්න කියලා ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කරුණාවේ අසිරිය. එදා නිරපා හැරපු මහණෙනි මගේ ළඟ වාසය කරන්න එපා. දෙව්රම් විහාරේ නුඹලා ඉන්න සුදුසු නෑ. නුඹලා බැහැර වෙන්න කියලා ඒ විදිහට වදාළ ශාස්ත්‍රෝන් වහන්සේ ඒ සියලු දෙනා අරහත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරවනවා මම කැමති මේ භික්ෂූන් දකින්නේ භික්ෂූන්ට මගේ ළඟට එන්න කියන්න කියලා. ශාස්ත්‍රෝන් වහන්සේගේ බුදු කරුණාව මොන තරම්නම් අසිරිමත්ද. භාග්‍යවතුන් වහන්සේ කුමකින්ද සැබවින්ම සතුටු වෙන්නේ කියන එක මේ උතුම් ධර්ම කතාවෙන් ඔබට වැටහෙනවා. ඔබේ සීලේ පළුදු වෙලා නම්, ගුණය දැදුරු වෙලා නම්, ඒ වගේම ඔබේ ජීවිතයේ පැහැදිලි ලෙස තිසරණේ පිහිටලා නැත්නම් ලාමක චින්තනයකින් නම් කල්ගත කරන්නේ ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ සැබෑ සැනසීම රැකවරණය ලැබේවිද? යම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ශ්‍රාවකෙක් මේ වග්ගමුදා තීරිය භික්ෂූන් වහන්සේලා පෙර හැසිරුණා වගේ කාය අසංවරයෙන් හැසිරුණොත්, වාචික අසංවරයෙන්, මානසික අසංවරයෙන් හැසිරුණොත් බුදුරජාණන් වහන්සේගෙන් සරණක් රැකවරණයක් ලැබේවිද? සැබවින්ම එදා දෙව්රම් විහාරයට පැමිණි මේ 500ක් පමණ ස්වාමින් වහන්සේලා දුස්සීලාය නෙමෙයි, පිරිසිදුව සිල් ආරක්ෂා කරන අය. එක්කෙනෙක්වත් එතන දුස්සීලායි හිටියේ නෑ. සෑම සිකපදයක්ම 227ක් පමණ සිකපද ගෞරවයෙන් ආරක්ෂා කරන පිරිසක්. නමුත් අර ආගන්තුකව පැමිණිලා නේවාසික ස්වාමින් වහන්සේලාත් එක්ක මුණ ගැහුණාම ඔය ආගිය තොරතුරු, ගමන් විස්තර, ඔය වගේ දේවල් ටිකක් කතා කරන්න ගියාට පස්සේ කතාව දිග්ගැස්සුණා, හඬ ටිකක් උසස් වුණා. අන්නේ නිසා තමයි ඔවුන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් විහාරයෙන් එළියට වඩින්න කියලා වදාළේ. අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා ඒ ස්වාමින් වහන්සේලාව කැඳවන්න. ආනන්ද ස්වාමින් වහන්සේ සිව් පිළිසිඹියාලාභී එක්තරා රහතන් වහන්සේ නමකට ප්‍රකාශ කළා ඒ ස්වාමින් වහන්සේලා කැඳවාගෙන එන්න කියලා. සියලු දෙනාම කැඳවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසට ඒ සියලු දෙනාම වැඩම කළා. කොහොමද වැඩම කළේ? පයින් නෙමෙයි. ඒ සියලු දෙනාම ඒ හිටපු කුටි වලින් අතුරුදන් වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කූටාගාර ශාලාවේ විශාලා මහනුවර මහා වනයේ සිරිපා අභියසින් මතු වුණා. සිරිපා අභියස පහළ වුණා. 이르දියෙන් තමයි ඒ සියලු ස්වාමින් වහන්සේලා විශාලා මහනුවරට වැඩම කළේ. ඒ සියලු ස්වාමින් වහන්සේලා ඒ විදියට 이르දියෙන් වඩිනවා කියලා දැනගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් ඵල සමාපත්තියට සමවැදුණා. තේන කෝපන සමයේන භගවා ආනින්ජේන සමාධිනා නිසින්නෝ හෝති කියලා වදාළ ඒ කාරණය. ආනින්ජ සමාධිය කියන්නේ අරහත් ඵල සමාපත්තියට නමක්. චතුර්ථ ධානය හෝ අරූපාවචර ධාන පාදක කරගෙන අරහත් ඵලයට සමවැදිලා කැමැති තාක් වෙලාවක් නොසෙල් වෙන සිතින්, නොසෙල් වෙන ගතින් වාසය කරන්න පුළුවන් එවන් උදාර උතුම් තැනකට හිත දියුණු කරපු විරාගී මුනිවරයන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ දා දවසේ ඒ සියලු භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දින්න එනවා කියලා දැක වදාරලා
මේ සමාපත්තියට සමවැදුණා. සමාපත්තියට සමවැදිලා සෛලමය මහා පර්වතයක් සදිසිව ඒ වගේම ස්වර්ණමය පිළිමයකට උපමා කරන්න බෑ. රන් රැස් විහිදෙන ශරීරයෙන් යුක්තව ඒ සමාධි සුවයට සමවැදිලා ඉන්නවා. ඒ සෙසු සියලුම 이르දියෙන් පැමිණි මහා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කරනවද කියලා මෙනෙහි කරනකොට වැටහෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ආනින්ජේන කෝ භගවා විහාරේන ඒ තරහි විහෙරති කියලා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ආනින්ජ සමාධියෙන් යුක්තව වැඩ ඉන්නවා දැක්කා. දැකලා සෙසු සියලුම භික්ෂූන් වහන්සේලා 500ක් පමණ රහතන් වහන්සේලා සියලු දෙනාම පරියංක බැඳගෙන බුදුරජාණන් වහන්සේ දෙසට මුහුණලා බුදුරජාණන් වහන්සේ යම්සේද වැඩ ඉන්නේ අන්නේ ආකාරයෙන් බද්ධ පරියංක බැඳගෙන සියලු දෙනාම අරහත් ඵල සමාපත්තියට සමවැදුණා. බලන්න මොනතරම් ලස්සනට තියෙන්නේ නැද්ද එදා රාත්‍රී කාලයේ විශාලා මහනුවර කෝටාගාර ශාලාව. අහෝ ආශ්චර්යමත් රාත්‍රියක් ගත වෙන්නට ඇති. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඒ වෙනකොට රහත් වෙලා තිබුණේ නැහනේ. සෝතාපන්න වෙලා පමණයි හිටියේ. ඒ ස්වාමින් වහන්සේ දන්නේ නැහැ මේ භාග්‍යවතුන් වහන්සේ ආනන්තරික සමාධියට සමවැදලා ඉන්නවා කියලා. ඒ වගේම සෙසු ස්වාමින් වහන්සේලාත් අරහත් ඵල සමාපත්තියට සමවැදලා ඉන්නවා කියලා දන්නේ නැතුව රාත්‍රියේ పూర్ව යාමය ඉක්මලා යනකොට රෑ 10 විතර වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරගෙන ප්‍රකාශ කරනවා ස්වාමීනි රාත්‍රියේ పూర్ව යාමය ඉක්මලා ගියා. ස්වාමීනි චිරනිසින්නා ආගන්තුකා භික්ඛු මේ ආගන්තුක 500ක් පමණ භික්ෂූන් වහන්සේලා ස්වාමීනි ගොඩ වෙලාවක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ බහැ දකින්න ඇවිල්ලා පටිසම්මෝදතු භන්තේ භගවා ආගන්තුකෙහි භික්ඛූහි අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආගන්තුක භික්ෂූන් සමග වචනයක් කතා කළොත් හොඳයි ස්වාමීනි. බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ තිබ්බ කරුණාව මොන්න තරම් කරුණාවක්ද නිතගට කඳුළු වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කොච්චරනම් දෙයක් සිද්ධ කළාද ඒ රාත්‍රී කාලයේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරද්දී බුදුරජාණන් වහන්සේ සමාපatti සුවයෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. ඉන් අනතුරුව දැන් රාත්‍රී 2 විතර වෙනකන් ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. ඒත් කවුරුවත් හෙලවෙන්නේ නැහැ. කෙසඟ මාත්‍රයක් නමුත් හෙලවෙන්නේ නැහැ. දෙවනුවත් ආනන්ද ස්වාමීන් වහන්සේ රාත්‍රියේ මධ්‍යම යාමයේ නික්මිලා ගියාට පස්සේ උත්ථායාසන ආසනයෙන් නැගිටලා සිවුර ඒකාංශ කරගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරලා ඇඳිලි බැඳගෙන අභික්කන්තා භන්තේ රත්ති ස්වාමීනි රාත්‍රියේ මධ්‍යම යාමයක් දැන් ඉක්මලා ගියා. නික්ඛන්තෝ මජ්ක්‍ධිමෝ යාමෝ චිරනිසින්නාගන්තුකා භික්ඛු ස්වාමීනි දැන් ආගන්තුක භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා සෑහෙන වෙලාවක් වෙනවා. හවස් කාලේ යාවේ పూర్ව යාමයක් භාග්‍යවතුන් වහන්සේ සමග වචනයක් කතා කරන්න බලාගෙන ඉන්නවා. දැන් මධ්‍යම යාමයක් ගත වෙලා ගියා ස්වාමීනි. පටිසම්මෝදතු භන්තේ භගවා ආගන්තුකේ භික්ඛුයි අනේ ස්වාමීනි ආගන්තුක භික්ෂූන් සමග වචනයක් කතා කරන්න කියලා ආරාධනා කළා. ඒත් භාග්‍යවතුන් වහන්සේ නිහඬයි. සෙසු මහ රහතන් වහන්සේලා නිහඬයි. තුන්වෙනි වතාවට ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත භාග්‍යවතුන් වහන්සේට මතක් කරන්නට බුදු සිරිපා වන්දනා කරනකොට හරියට නැගෙනහිර දිසාවෙන් ඉර උදා වෙන්නට ආසන්නයි. අරුණා ලෝකයේ ටිකෙන් ටික වැඩිගෙන එනවා. ළඟට ගිහිල්ලා වන්දනා කරලා අභික්කන්තා භන්තේ රත්ති ස්වාමීනි දැන් රාත්‍රිය ගෙවිලා ගියා. නික්ඛන්තෝ පච්චිමෝ යාමෝ රාත්‍රී අවසාන යාමයක් දැන් ගත වුණා. උද්ධතෝ අරුණෝද්ගමනයක් දැන් සිද්ධ වෙලා. නන්දි මුඛේ රත්ති ස්වාමීනි දැන් රාත්‍රී අවසානයේට පත් වෙලායි තියෙන්නේ. මේ ආගන්තුක භික්ෂූන් රාත්‍රියක් පුරාවට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩල ඉදිරියේ නොසෙල්වි බලා සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ සමග වචනයක් කතා කරන්න පටිසම්මෝදතු බන්තේ භගවා ආගන්තුකේ භික්ඛූහි ස්වාමීනි ආගන්තුක භික්ෂූන් වහන්සේලා සමග වචනයක් කතා කරන්න අවසරයි කියලා ආරාධනා කළා. අන්නේ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ අරහත් ඵල සමාපත්තියෙන් නැගී හිටියා. නැගී ඉඳලා ආනන්ද ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරලා වදාරනවා සචේ කෝත්වං ආනන්ද ජානීයාසි එත්තකම්පිතේ
නප්පටි භාසෙය අහංච ආනන්ද ඉමානිච පංච භික්ඛු සතානි සබ්බේව ආනින්ද සමාධිනා නිසීදිම්හ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද ඔබ දන්නේ නැහැ. ඔබ දන්නවා නම් ওই විදියට 3 වතාවක් මට ආරාධනා කරන්නෙත් නැහැ. ආනන්ද මමත් මේ 500ක් භික්ෂූනුත් අපි සියලු දෙනාම මේ මුළු රාත්‍රියම ගත කළේ අරහත් ඵල සමාපත්තියට සමවැදිලා. අරහත් ඵල සමාපත්තියෙන් මේ රාත්‍රිය ගත කළේ. බලන්න බුදුරජාණන් වහන්සේ මොන්න තරම් සංග්‍රහයක් කළාද ඒ 500ක් රහතන් වහන්සේලාට. වෙනදා පැමිණෙන රහතන් වහන්සේලාට මිහිරි වදනින් බ්‍රහ්මස්වර මිහිරෙන් ධර්ම කතාවේ දෙනවා. එදා පැමිණි ස්වාමින් වහන්සේලා සමග සතුටු සාමීචයේ යෙදුනේ එකම වචනයක්වත් සිරිමුව මඩලින් ප්‍රකාශ කරමින් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දකවදාලා මම මේ භික්ෂූන් පැමිණෙනකොට අරහත් ඵල සමාපත්තියට සමවැදිලා ඉන්නවා. මේ භික්ෂූන් දකිනවා. දැකලා මේ භික්ෂූන් වහන්සේලාත් ඒ මොහොතේම අරහත් ඵල සමාපත්තියට සමවැදිලා මාත් සමගම පුරා රාත්‍රියක් කෙසග මාත්‍රයක් නොසෙල්වි සමාපatti සුවයෙන් ගත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දැකවදාරලයි පළමු කොට ඒ සමාපත්තියට සමවැදුනේ. බුදුරජාණන් වහන්සේ එදා ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලාට පිළිසඳර කතාව සිද්ධ කළේ අන්න ඒ විදිහට. නිහඬව බුදුරජාණන් වහන්සේ සමග සමාපatti සුවයෙන් රාත්‍රියක් ගත කරන්න අවසර ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ සිරි රන් කඳ රන් බඳ ඉදිරියේම තැන්පත් වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සුරක්තවර පංසුකූල චීවරය සිරි මුව මඩල ශ්‍රී ශරීරය සිසාරා හමායන මද පවන්ටොද රහතන් වහන්සේලාගේ ශරීරවල දැවටෙන්නට සලස්වලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා සමග පුරා රාත්‍රියක් සම්මුඛයේ සමීපයේ ගත කළා. බලන්න කොච්චර සතුටක් ඒ රහතන් වහන්සේලාට ඇති වෙන්නේ නැතිද? එදා දෙව්රම් විහාරයෙන් ඉවතට යන්න කියලා අණ කරපු ශාස්ත්‍රඥ වහන්සේ දැන් අපේ ළඟට කැඳවලා අපව සමීපයේ තබාගෙන හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරු සුරතල් බලන්නේ යම්සේද ඊටත් වඩා කෝටි ගුණයකින් එහා ගිය උතුරාගිය කරුණාවකින් යුතුව ඒ රහතන් වහන්සේලා සමීපයේ තබාගෙන පුරා රාත්‍රියක් උත්තම සුවයක් වේ නම් මේ ලෝකේ ඒ උත්තම සුවය වෙන අරහත් ඵල සුවය විඳිමින් පුරා රාත්‍රියක් කල් ගත කළා. ඒ ස්වාමින් වහන්සේලා ඒ සමාපත්තියෙන් නැගී ඉඳලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියසට ගිහිල්ලා සිරිපා සම්බාහනය කරමින් වන්දනා කළා. සෑම දිනම සිරිපා මත නලල් තලය තබලා සිරිපා සිඹිමින් වන්දනා කරලයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් උත්තමාර්ථයකට අපිට අනුශාසනා කළා නම් ස්වාමීනි ඒ උත්තමාර්ථය අපි දැන් ලබා ගත්තා. අපි සියලු දෙනාම සඩභිඥාලාභී රහතන් වහන්සේලා බවට පත් වුණා. අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් උත්තම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන මොහොතයි කියලා ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අභියස දනින් වැටි වන්දනාව සිද්ධ කළා. පින්වතුනි ඒ වෙලාවේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් උදාන ගාථාවක් ප්‍රකාශ කරනවා. යස්ස ජිතෝ කාම කණ්ඨකෝ අක්කෝසෝච වධෝච බන්ධනංච පම්බතෝ වියසෝඨිතෝ අනේජෝ සුඛ දුක්ඛේ සුන වේධති සභික්ඛූති. මේ උදාර උතුම් ප්‍රකාශය ඒ බුදු සිරිමුව මඩලින් පැන නැගුණා. යමෙක් විසින් ක්ලේශ කාමයන් නැමැති කටුව උදුරා දමන ලද්දේ නම් ක්‍රෝධ කිරීම වද බන්ධන මේ දේවල් අතහැර දාලා නම් ජීවත් වෙන්නේ ඒ භික්ෂූන් වහන්සේ පර්වතයක් මෙන් අචලව සැප දුකේදී කම්පා නොවී ඉන්නවා කියන මෙන්න මේ උදාර බණපදයේ දේශනා කළා. බලන්න ක්ලේශ කාමයන් දුරු කළා වූ තණ්හාව නැමැති කටුව උල උදුරා දමන ලද කිසිම කෙනෙකුට ලෝකේ වෛර කරන්නේ නැති, ක්‍රෝධ කරන්නේ නැති, දඬු මුගුරු අතට ගන්නෙ නැති, හිංසා පමුණුවන්නේ නැති, අහිංසක වූ ප්‍රශාන්ත වූ දැමුණු නිමුණ ඒ ස්වාමින් වහන්සේලා පර්වත වාගේ හෙල්ලෙන්නේ නැහැ, අකම්පිතයි. සැපයේදී දුකේදී අකම්පිත ජීවිත හිමි
ඓතිහාසික මුනිවරු කවරහුද? මහා රහතන් වහන්සේලා. මහා රහතන් වහන්සේලාගේ ගුණය ඒ භාග්‍යවතුන් වහන්සේ සිරි මුව මඩලින් ප්‍රකාශ කරලා එදා වග්ගුමුදා තීරිය 500ක් පමණ යසෝජ මහා රහතන් වහන්සේ ප්‍රධාන 500ක් රහතන් වහන්සේලාට මේ උදාන ගාථාවෙන් අනුශාසනා කළා. උදාන ගාථාවෙන් සතුට ප්‍රකාශ කළා. අද මම ඔබට මේ උතුම් ධර්ම කතාවේදී මේ බණ පදය සිහිපත් කළේ ඔබට වටිනා පණිවිඩයක් ලබා දෙන්න. ඔබ ඔබේ ශාස්ත්‍රූන් වහන්සේට උලාර වූ පරම වූ උත්තම වූ පූජාවෙන් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ රක්නා සීලය දිවිහිමියෙන් ආරක්ෂා කරන්න. උදේ හවා ටික වෙලාවක් නමුත් බුද්ධානුසති භාවනාවෙන්, මෙත්තා භාවනාවෙන්, විපස්සනා භාවනාවෙන් කල්ගත කරන්න බලන්න. ගෙවෙන සෑම තත්පරයකම සිත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න. අපිරිසිදු සිතක් තියෙන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ සතුටු වන්නේ නැහැ. රාගය, ద్వේෂය, මෝහය, මානය, මදය, පාපය, අකුසලය මේ සෑම දෙයක්ම දුකටමයි හේතු වෙන්නේ. කිසිදාක සැපයට හේතු වෙලා නැහැ. එනිසා අනාගතයේ ඔබට යම් සැනසීමක්, සතුටක්, ශාන්තියක් වමනයි නම් ඒ ශාන්තිය ලැබෙන්නේ ඔබේ සිතේ පිරිසුදු භාවය මතමයි. අපිරිසුදු සිතකට කිසිදාක පිරිසිදු විපාක ලැබෙන්නේ නැහැ. අපිරිසිදු විපාකමයි ලැබෙන්නේ. ඒන අදහස් කරන්නේ අකුසල චිත්තෝත්පාදයන්ට ලැබෙන තාක් ලැබෙන්නේ අකුසල විපාකමයි. කුසල චිත්තෝත්පාදයන්ට කිසිදාක අකුසල විපාක ලැබෙන්නේ නැහැ. කුසල විපාකයන්මයි ලැබෙන්නේ. කුසල විපාකේ නපුරක් නැහැ. කුසල විපාකේ මිහිරි. කුසල විපාක පහළ වෙනකොට සිනහම සුමුහුණින් ප්‍රීති සෝමනස්යෙන් යුක්ත සිතකින් ඒව විඳ ගන්න ලැබෙනවා. අකුසල විපාක පහළ වෙනකොට දැසට කඳුළු වෙනවා. බීසුණු දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. අත්පා නැති වෙනවා, ජීවිත නැති වෙනවා, දේපල නැති වෙනවා, දුවා දරුවෝ නැති වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් හා එකතු වෙන්න සිද්ධ වෙනවා. ඔය හැම දුකක්ම එන්නට අකුසල විපාකේ හේතු වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාලේ පාපයෙන් ජීවිතේ මුදවාගෙන උතුම් ධර්මයේ නැමැති සුනීල දියධාරේ තෙත් කරලා ආසින්චනය කරලා සිසිල් කරලා සිත සංවර කරගෙන එනිසාම වචනයත් කයත් සංවර කරගෙන යහපත් උදාර උතුම් ගුණ ඇති මිනිසුන් ලෙස ජීවත් වෙලා මේ ජීවිතය තුලදීම ලැබිය හැකි ඒ උතුම් ධර්මාවබෝධය ලබා ශාන්ත අමනිවනින් සැනසෙන්න කියලයි මහා කරුණාවෙන් අනුශාසනා කොට වදාලේ. පින්වත් සියලු දෙනාටම මේ අසූ උතුම් බණපදය ඒ ශාන්තම මිහිරේ සැනසෙන්නම හේතු වේවා, වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දාණය ඔබට ලබා දුන්නේ නිට්ටඹුව රන් පොකුණ ගම A15 C2 අංක 24 නිවසේ පදිංචි ආනන්ද වීරකෝන් මහත්මයා සහ හේමා හෙට්ටිආරච්චි මහත්මිය විසින්. ඒ අත්තුන්ගේ ධර්ම දානයේ බලාපොරොත්තුව තමයි සැප්තැම්බර් මාසේ 17 වන දින උපන් දිනය සමරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ඉමේෂා වීරකෝන් දියණියටත් සැප්තැම්බර් 26 වන දින උපන් දිනය සමරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි කුසාන් සරච්චන්ද්‍ර පුතාටත් ආශිර්වාද කරන නිදුක් නිරෝගී වේවා කියලා සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියන ආශිර්වාදයත් දෙමව්පියන් හැටියට සිද්ධ කරනවා. ඒ වගේම 2019 දෙසැම්බර් මාස 13 වන දින අභාව ප්‍රාප්ත වල්පොල 40ක්ද පදිංචිව සිටි නන්දාවති දසනායක මෞතුමියටත් වසර 46කට පෙර අභාව ප්‍රාප්ත වූ මුදියන්සේ වීරකෝන් පියතුමාටත් හොරණ වෑවල පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ මුනීස් හෙට්ටිආරච්චි පියතුමාටත් නිකෝනෝනා හපුතන්ත්‍රී මවට එවැගේම මිය පරලොව ගිය පවුලේ සියලු ඥාතීන්ට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා මේ පින කියන අදහසින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සිත්නෙත් අසපුවේ කාර්ය මණ්ඩලයට, දේශකයන් වහන්සේට, දෙවියන් සහිත ලෝකයටම මේ උත්තම ධර්මය ධර්මාවබෝධය පිණිසම වේවා කියලා වුන් ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මයේ ඇසූ ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින්පෙත් අයිති වේවා කියලා
අපි දැන් ගාථා සජ්ජායනා කරලා දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්මයේ ශ්‍රවණය කළ ත්‍රිපූජනීය මහා සංඝරත්නය ඇතුළු පින්වත් හැම දෙනාමත් සැනසීම පිණිසම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම සිතකටම සහනයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉරිදා සිටනේ තසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන පසුගිය පුර පසළොස්වක පොහෝ දවස අපි වැසිසලු පූජා කොට වස් ආරාධනා කරන්නට යෙදුණු පොහෝ දිනයයි ගෙවී ගියේ. ඉතින් මේ පොහෝ දිනයත් සමග වස්සාර මාසය එළඹ තිබෙන කාලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම මාර්ගයේ හැසිරෙන ගෞරවනීය මහා සංඝරත්නය වස් සමාදන් වීම ආරම්භ කොට තිබෙන්නේ. මේ කාලය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඉතාමත් වැදගත් වූ කාලයක්. ඒ නිසා එක් පසකින් ආධ්‍යාත්මිකව ගුණධර්ම ප්‍රගුණ කරන්නට අපට ගිහියන් වන අපට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ වගේම සිව්පසයෙන් ගෞරවනීය මහා සංඝරත්නයට අපෝපස්ථාන කරන්නට අපට වාසනාව උදා වෙලා තිබෙන කාලයක්. ඒ වගේම අනෙක් පසින් ගෞරවනීය මහා සංඝරත්නය ඒ උතුම් වූ ධාර්මික ජීවිතයක් තුළ තමන්ගේ ආධ්‍යාත්මික සැනසුම සොයාගෙන ඒ භාවනානුයෝගීව කටයුතු කරන ධර්මයේ ප්‍රගුණ කරන කාල රාමුවක්. ඒ නිසා සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකීයන් පමණක් නොවේ සියලු බෞද්ධ ජනතාවට සුවිශේෂී කාලයක් තමයි මේ වස් කාලය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. එවැනි කාලයක් තුළ ධර්මයෙන් සැනසෙන සිත්වලට ධර්මයේ සොයා යන සිත්වලට සිත්නේ තසපුවෙන් ධර්ම ගෞරවයෙන් කෙරෙන දායාදේ තමයි මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිටනේ තසපුවේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සීලය පිළිබඳව හිත හික්මීම පිළිබඳව බොහෝ කාරණා දේශනාව තුළ අන්තර්ගත කරන්නට යෙදුණා. මා ඒ ඔස්සේම ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. කෙනෙක් සිල්වත් වන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ? හැම නිමේෂයකම අරමුණු අපේ හිතවලට එනවා. අපි ඇසින් කනින් මේ ආදී කොටගත් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නවා. මේ අරමුණු දමනය කිරීමද සීලය ලෙස හඳුන්වා දෙන්නේ. අපි සිල්වත් භාවයට යොමු වෙනවා නම් කෙසේද අපි සිල්වත් භාවයට යොමු වෙන්නට ඕන කියන කාරණේ පහදලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙස බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. අද සිටනේ දසපුවේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන පින්වත් වරුණ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා මහා සංඝරත්නය වශයෙන්. වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. නිතර ඇහෙන බණපදයක්. සිත දමනය කරගත්තොත් අමාරුයි දමනය කරන්න. දුන්නිග්ගහස්ස ලහුනෝ ලෙහෙසි නැහැ. අවශ්‍ය අරමුණට අවශ්‍ය තැනට විශේෂයෙන් අපට උවමනා කරන යහපත් වූ අරමුණකට හිත ගන්නවා කියන එක ඉතා අපහසුයි. හේතුව තමයි යත්ථ කාම නිපාතිනෝ. කැමැති ලෝභ සහගත අරමුණු වල හිත සොයා දුවනවා. ඒක තමයි ස්වභාවය. සිත දමනය කරගත්තොත් සෑම සීලයක්ම රැකෙනවා.
වරුණට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් මට මෙච්චර ශික්ෂාපද රකින්න බෑ මේ 227ක් ශික්ෂාපද රකින්න බෑ කියලා තීරණය කළා මීට වඩා හොඳයි උපැවිදි වෙලා පංචශීලය ආරක්ෂා කරගෙන දම් පින්කම් කරගෙන ඉන්නවා කියලා. එහෙමයි. ඉතින් මේ තීරණය අරගෙන මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි මම උපැවිදි වෙලා දම්පැන් පූජා කරගෙන ඉන්නම් මට මේක කරගන්න අමාරුයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වැඩ හිටපු හින්දා බේරුණා. ඒ ස්වාමීන් වහන්සේ එක්කන් ගියා භාග්‍යවතුන් වහන්සේ ළඟට. එක්කන් ගිහිල්ලා කිව්වා මේ කාරණේ. භාග්‍යවතුන් වහන්සේ අසවදාරනවා භික්ෂුව ඔබ බොහෝ දේවල් නෙමෙයි. ඔබට පුළුවන් ද එක දෙයක් රැක ගන්න. ස්වාමීනි එකක් නම් බොහොම පහසුවෙන් රකින්නම් කිව්වා. ඉතින් ඒ වෙලාවේ මොකක්ද කියලා අහුවාම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භික්ෂුව ඔබ සිත ආරක්ෂා කරගන්න. අකුසලයට යන්න නොදී පාපයට යන්න නොදී සිත රැකගන්න අකුසල ආරම්මණයකට අකුසල විතරකයකට පාපී චිත්තෝත්පාදයකට හිත යොමු කරගන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඒ දේ කරන්න ඔබ ඔය සියලු ශික්ෂාපද ආරක්ෂා කරනවා කිව්වා. ඉතින් එනිසා සීලය ගැන අහපු නිසායි හැඟීම් බරව සිතැඟි වලට වසඟ වෙලා කටයුතු කළොත් නම් කොහොමවත් අපි කොච්චර උත්සාහවත් වුණත් සිල් ආරක්ෂා කරනවා ගුණධම් පුරුදු කරනවා කියලා හිතුවට කැඩෙන්න බිඳෙන්න තියෙන ඉඩ කඩමයි වැඩි. එනිසා චිත්ත දමනය සිතේ සංවර බව සිත පිරිසුදු කර ගැනීමට ඔහු සතු හැකියාව මේ ධර්මයේ තුල ආන්නේදී බලපානවා. ඒකාන්තයෙන්ම සීලයක් වේවා වෙන ගුණ ධර්මයක් වේවා ඒ දේවල් දියුණු වෙන්න ආරක්ෂා වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපේ සීල්වත්භාවය ශීලය පිළිබඳව කතා බහ කරනකොට දැන් තිදොර සංවර භාවය ගැන කතා කරන සිත කය වචනය මේ අතර අපිට දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කය සංවර කරගන්නට වචනය සංවර කරගන්නට හැකියාවක් තිබුණත් සිත තමයි ඔය ඔබ වහන්සේ කියන ආකාරයට සංවර කර ගැනීමට තරමක් අපහසු මේ එක තැනක රඳවා ගැනීමට අපහසු මේ තුන්දොර නැත්තම් මේ සිත කය වචනේ ස්වාමීන් වහන්සේ වෙන වෙනමද සංවර කරගන්නට ඕන මේක එකට බැඳිලාද තිබෙන්නේ කයේ සංවර භාවය එතකොට වචනේ සංවර භාවයත් එක්ක හිතේ සංවර භාවයට යම් ඒක හේතුවක් වෙනවද නැත්තම් සිත දමනය කරගන්නට සිත සංවර කරගන්නට වෙනමම මහන්සි ගත යුතුද මේ අතරින් අපහසුම කාර්යය ඒ කටයුත්තද සිත දමනය කර ගැනීමද අපහසුම කටයුත්ත වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා කායික සංවරේ වාචසික සංවරේ මානසික සංවරේ කියන මේ තුනම ඒකාන්තයෙන්ම යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් පුරුදු කළ යුතුයි. හැබැයි මේ තුනටම මූලික වෙන්නේ විශේෂයෙන් මානසික සංවරය. අර ඉන්ද්‍රිය සංවර සීලය ගැන බුදුරජාණන් වහන්සේ වදාරනෝනේ යත්වාදි කරන මේ තන් චක්කු ඉන්ද්‍රියන් අසංගතම් විහරන්තම් පාපකා කුසල ධම්මාන් වාසවයුන් කියලා. එතකොට යම් භික්ෂුන් වහන්සේ නමකගේ වචනය හෝ කය අසංවර වෙන්න පළමු කොට හේතු වෙන්නේ හිත අසංවර වීම. එතකොට ඒ સિદ્ધාන්තයමයි ගිහි ඇත්තෙකුට වැරදි නපුරු වචන කියවෙන්න, වැරදි නපුරු කායික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න හේතු වෙන්නේ මානසික අසංවර. පළමු කොට සිත අකුසලයෙන් එහෙම නැත්නම් පාපයෙන් වැසී යනවා. අර ඒ කාලේ නිගණ්ඨයෝ ඇවිල්ලා ප්‍රකාශ කරානේ වරුණ මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා ත්‍රිදණ්ඩක් ගැන. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. මේ අත්ව එකට ව්‍යවහාර කළේ මේ විදිහට. ඉතින් මේ අත්ව කියා හිටියා කාය දණ්ඩ, වචී දණ්ඩ තමයි ප්‍රබල, මේ මනෝ දණ්ඩ ප්‍රබල නැහැ කිව්වා. ඒ කියන්නේ කාය කර්ම, වචී කර්ම තමයි ප්‍රබල, මනෝ කර්ම ප්‍රබල නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න ආදී අවසානයේ පිළිගන්නවා මනෝ කර්ම තමයි ප්‍රබල කියලා. ඉතින් එනිසා මානසිකව පළමු කොට ඇතිවන අසංවරයේ අශ්ලීල භාවය තමයි දුරදිග ගිහිල්ලා ඉන්න අනතුරුව අර කිව්වා වගේ අසංවර කාය කර්ම, අසංවර වචී කර්ම බවට පත් වෙන්නේ. එහෙමයි. එනිසායි බුදුරජාණන් වහන්සේ සිතේ දමනය ගැන වරුණ ආකාර පරයාය ගණනාවකින් දේශනා කරන්නේ. අසංවර සිතක් ඇති පුද්ගලයෙකුට සංවර වචන පිට වෙන්නේ නැහැ. අසංවර සිතක් ඇති පුද්ගලයෙකුගේ කාය කර්ම සැබවින්ම අසංවරයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ කියලා. පරිපන්දති දන් චිත්තම් මාර දෙහියම් පහතවි. හරියට අර ජලයේ ඉන්න මාළුවෙක් ගොඩට අරන් දැම්මම දඟලන්නේ යම්සේද අන්නේ බඳු අසංවර සිතක් ඇති කෙනාගේ කයද වචනයද අත්පාද හැම තැනම අසංවරයි. වැඩ අපිලිවෙලයි. භික්ෂුවක් වුණත් එහෙමයි, ගිහියත් එක්ක වුණත් එහෙමයි, ඉන්න තැනක් ගත්තත්, කුටිසේනාසනයක් ගත්තත්, වතක් පිළිවෙතක් කළත්, සිවුරක් පෙරෙව්වත්, දන් හැන්දක් වැළඳුවත් ඔය හැම තැනකම අර මානසික අසංවරය ප්‍රකට වෙනවා.
ඒ කියන්නේ සිතේ සංවරයක්, සිතේ දමනයක්, පුරුදු කරන ලද සමාධියක්, සතියක්, එළඹි සිහියක් තියෙනවා නම් වරුණ ඒ ස්වාමින් වහන්සේගේ ඒ භික්ෂුවගේ මම මේ කියන්නේ 100%ක්ම නෙමෙයි කලාතුරකින් අර පිළින්දි වජ්ජ ස්වාමින් වහන්සේ වගේ අවස්ථාවල එහෙම වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් අති බහුතරයකේ මානසික සංවරය තියෙනවා නම් ඒක කායිකව වාචිකව පිළිබිඹු වෙනවා. එහෙමයි. හැබැයි මේක තේරුම් ගන්නත් ඕනේ න වන්න රූපේන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දසනේන සුසඤ්ඤතානංහි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ. එයින් අදහස් කරන්නේ මේ දැන් අතුලාන්තේ පව්කම් තියාගෙන එළියට ඒ දේවල් ප්‍රකට වීම වැළැක්වීම පිණිස සංවර වෙන එක නෙමෙයි. සැබවින්ම මේ දහම තුල ලැබූ පවට බය ඇති කරගෙන, පවට ලැජ්ජාව ඇති කරගෙන, ශ්‍රද්ධාව හොඳට තබාගෙන, ගෞරවණීය ලෙස සීලය ආරක්ෂා කරමින් ඉන්න කෙනෙකුගේ ජීවිතය තුළ ඒකාන්තයෙන් ඒ මානසික ශාන්තිය වචනයෙන් කයින් පිළිබිඹු වෙනවා. අර මම නිතර කියන්නේ වරුණ මේ හරියට රිදී තැටියක පිරිසිදු තලතෙල් ධාරාවක් ගලාගෙන යනවා වගේ. සෑම තැනකම මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මහණෙනි නුඹලාගේ හැසිරීම අපහැදිච්ච අයගේ පැහැදීමටත් පැහැදිච්ච අයගේ පැහැදීම වැඩි වීමටත් හේතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ කායික හැසිරීම, වාචික හැසිරීම. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පාරේ වඩිනකොට ස්වාමින් වහන්සේලා සෑම තැනකම ඉරියව් පැවැත්වීමේදී ඉතා උපශාන්ත බවක් තියෙනවා. අපි අසංවර වෙලා, අශ්ලීල වෙලා, සිවුර එහෙම දාගෙන අතපය දිගු කර කර ඊළඟට බොහොම නපුරු විදිහට කතා කරමින් මේ සමාජයේ තියෙන උපාදූප ටිකත් භික්ෂුවක් ඇටියට ප්‍රකාශ කරන්න මැදිහත් වෙමින් ඇත්තටම වරුණ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව ඒක තාමත්ම වැරැද්දක්. එහෙමයි. ගිහියත් එක්ක උනත් ඒ යම් විදියකින් එහෙම අසංවරව හැසිරෙනවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා ඒක බලවත් වැරැද්දක්. ඇත්තටම මේ දේවල් කරලා අවසාන ඵලය කොමක්ද? ඒකයි වැදගත් වෙන්නේ. අපි මේ කාටවත් කවුරුවත් වැරැද්දක් කාටවත් වැරැද්දක් පටවන එකක් නෙමෙයි. මේ දේවල් වල අවසාන ඵලය අපිමයිනේ පිරෙන්නේ. අපිමනේ අපාය වැටෙන්නේ. භික්ෂුවක් හැටියට මේ චීවරය පොරවගෙන වැරදි දෙයක් කළොත් කොහෙද යන්නේ? ශ්‍රමණ ප්‍රේතෙක් වෙනවා, මල යක්ෂයෙක් වෙනවා, නිරේ වැටෙනවා. ඉතින් මොන විනාශයක්ද යා කර ගන්න හදන්නේ? එනිසා මේ කාටවත් බල කරන එකක්, අන කරන එකක්, කාගේවත් වැරදි අඩුපාඩු විවේචනය කරන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පුදුමාකාර උතුරාගේ කරුණාවකින් අනුග්‍රහ කරන වැටෙන්න එපා ඔය දුකට කියලා. එනිසා මේ සීලය ආරක්ෂා කරන්න කියලා අපට මේ බලෙන් එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ අපිව ශ්‍රාවකයෝ හැටියට තබා ගන්න ඕනේ හින්දා අනපනත් කොන්දේසි රෙගුලාසි පැනවීමක් එහෙම එකම තැනකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මොග්ගල්ලාන මට මේ භික්ෂු සංඝයා මා වෙත ඉන්න ඕනි කියලා හෝ මට භික්ෂු සංඝයා පරිහරණය කරන්න ඕන කියලා හෝ මේ සංඝයාට මම නායකත්වයක් දරන්න ඕනි කියලා මට කිසිම අපේක්ෂාවක් නැහැ කියනවා. ඒක පරම සත්‍යය. සමහර වෙලාවට මාසෙ හමාර හුදකලා වෙන්න යනවා කිසිම භික්ෂුවකට යන්න බෑ බුදුරජාණන් වහන්සේ ළඟට පිණ්ඩපාතය අරන් යන කෙනෙක් හැර. එනිසා තථාගතයන් වහන්සේ කියන්නේ එහෙම ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්. හැබැයි බුදුසිත සැනසෙන්නේම භික්ෂුවගේ ගිහියත්ගේ ප්‍රතිපත්තිය නිසාමයි. වෙන මොන්නම දන් දුන්නත් වැඩක් නැහැ අසත්පුරුෂේ. බුදුරජාණන් වහන්සේ දනට වඩින්නේ නැහැ, පිළිගන්නේ නැහැ. හේතුව තමයි වරුණ ඒ දෙයින් එයාට ලාභයක් වෙන්නේ නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ, ධර්මය කියන්නේ මේ උත්තම නිවන් මඟ කියන්නේ. අර මම දේශනාවේ මුලින්ම කිව්වේ න ජන ලපනත්තං න ජන කුහනත්තං ලාභ සක්කාර සිලෝකානි සංසත්තං කියලා. මේ ධර්මයේ මහණෙනි මම දේශනා කරන්නේ ජනයා නලවන්න නෙමෙයි. මේ එහෙම නැත්තම් කුහනාවෙන් ලපනාවෙන් නේමිත්තිකතාවෙන් ප්‍රත්‍ය හොයන්නත් නෙමෙයි. කුහනා ලපනා නේමිත්තිකතා පිළිබඳව වරුණ වෙනම දේශනාවක් කරන්න ඕන. එහෙමයි. එතකොට ඒ විදිහට යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙක් හෝ සීලය උල්ලංඝනය වෙනවා නම් එයාගේ ජීවිතේ මානසික අසංවරය පළමු කොට ඇති වෙලා තමයි අනිත් ව්‍යසනය වෙන්නේ. එතකොට මේ ත්‍රිත්වය එකකට එක සම්බන්ධයි. අසංවර කාය කර්ම ඇති කෙනාගේ මානසිකත්වයත් අසංවරයි. අසංවර වචී කර්ම ඇති කෙනාගේ මානසිකත්වය අසංවරයි. මේ තුනම එකකට එක ප්‍රතිබද්ධ වෙනවා. එනිසා පළමු කොට තේරුම් ගත යුත්තේ සිත දමනය කරගන්න විදිහට මේ තථාගත ධර්මයේ ජීවිතයට ගලපගත්තොත් එනේන හැඟීම් වලට අනුව ඇවිස්සෙන්නේ නැතුව, ගහන ගලට අනුව ඇවිස්සෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් වෙන්න ඕනි. වරණ මට කතාවක් මතක් වෙනවා. කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර දේවරම් මහා විහාරයේ වැඩ ඉන්නවා. දේවරම් විහාරේ වැඩ ඉන්නකොට එක්තරා රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ පෙර කුමක් හෝ බලවත් කර්මයක් කළා තියෙනවා. ඒ කර්මය නිසා ඒ ස්වාමීන් වහන්සේට රහත් වෙලත් පුදුමාකාර දරුණු බලවත් වේදනාවක් ඇති වෙනවා. නිතර ඒ වේදනාව ඇති වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ සක්මන් කර ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ පරියන්කයක් බැඳගෙන මේ දැඩි වේදනාව ඉවසනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ බැලුවා මේ මොකක්ද කරන්නේ මේ භික්ෂුව. බලනකොට පේනවා ඊටා දැඩි කර්ම විපාකජ වේදනාවක් වෙන අතුලාන්තේ මේ කුසගින්න මේ කුස ඊළඟට නහර බැල් අස්ථි පංජරේ මේ ඔක්කොම පුපුරන්න වගේ රිදෙනවා. එහෙමයි. හැබැයි මේ සියල්ල ඉවසනවා. අදිවාසනය කරන ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ හිතට ආව අප්‍රමාණ සතුටක් උදානයක් ප්‍රකාශ කළා. මේ භික්ෂුව මහා නාගයෙක්, මේ භික්ෂුව මහා හස්ති රාජයෙක්, මේ භික්ෂුව මේ වේදනාවන් සියල්ල ඉවසනවනි කියලා. වරුණ ඒ ඉවසීම කරන්න බෑ රහත් නොවෙච්ච කෙනෙකුට. ඉතින් ඒ නිසා එතනදී ඒ අර්ථ කතාවේ විස්තර කරනවා දැන් ඒ වගේ රෝගයක් ඇදුනම වෙදෙක් ළඟට යන්න, වෛද්‍යවරයෙක් ළඟට යන්න. එහෙම හිතන්නේ නෑ මේ භික්ෂුව මේ වේදනාව ඉවසනවා කියලා. ඒ නිසා වරුණ මේ කය ගැන හෝ මේ ජීවිතය ගැන හෝ අමුතු වටිනාකම් දීලා මේ වැඩේ කරන්න බෑ. මේක මල මුත්‍රා බේරන ධර්මයක් කියලා ඉස්සෙල්ලා පිළිගත්තා නම් හැමෝගෙම හැඟීම් පාලනය වෙනවා. ඒ අවබෝධය නැති තැන තමයි මේ සෑම ව්‍යසනයක්ම මිනිස් ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපි පිළිගන්නට ඕන. මෙහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි කය වචනය පිළිබඳව හිතුවොත් එහෙම ස්වාමීන් වහන්සේ දැන් අපිට කයේ යම් ඒ කියන්නේ අපිට බාහිරින් පේන මේ කයේ යම් අංගයන් පාලනය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට වචනයත් අපිට එහෙන් පාලනය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි හිත කොහොමද ස්වාමීන් වහන්සේ පාලනය කරගන්නේ? සිත කොහෙද තියෙන්නේ? සිත කියන්නේ මොකක්ද කියන එක අපිට හරියට වටහා ගන්න බැරුව අපි කොහොමද එහි දොරගුළු වහන්නේ නැත්නම් ඒවේ দমনය කර ගැනීමට උත්සාහ දරන්නේ? කොහොමද අපි මේ පිළිබඳව ධර්මානුකූලව වහන්සේ අපිට විග්‍රහ කර දෙනවනම් අපිට මේ පිළිබඳව හඳුනා ගැනීම කොහොමද සිදු කරගත යුත්තේ? වරුණ බුදුරජාණන් වහන්සේ වදාරනවා කුම්භූපමං කායමිමං විදිත්වා. මේ කය හරියට මුට්ටියක් වගේ කියලා තේරුම් ගන්න කියනවා. නගරූපමං චිත්ත මිදන්ට හපෙත්වා. හරියට මේ සිත කියන්නේ විසිතුරු නගරයක් වගේ. විසිතුරු දේවල් මවාපානවා. යෝදේ ධමාරම් පඤ්ඤාවුදේන ජිතස්ස රක්ඛේ අනිවේසනෝසිය. එතකොට මෙන්න මේ බඳු සිතක් එක්ක තමයි අපට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. සිතේ ස්වභාවය තමයි වරුණ ප්‍රියමනාප අරමුණු වලට ඇදිලා බැඳිලා යන එක. සිත කියන්නේ කුමක්ද කියලා වුණනේ ආරම්මනම් මිනමානං ජානාති විජානාති චිත්තං කියලා. ඔය සිත පිළිබඳව විවිධ නිරුක්තිහින් ලබා දෙනවා අපේ අර්ථ කතාව තුළ. අරමුණක් දැන ගැනීම මාත්‍රය යමකින්ද කරන්නේ ඒකට කියනවා සිත කියලා. ඒතකොට සිත පිළිබඳව විවිධ නම් වලින් හඳුන්වනවා. ඒකත් ඊටාම වැදගත් වරුණ. ගොඩ දෙනා කියනවා සිතට වඩා විඥානය වෙනස්, විඥාණයට වඩා මනස වෙනස්. එහෙම කියලා. ඒක ඊටාමත්ම වැරදි නිර්වචනයක්. යං චිත්තං මනෝමානසං හදයන් පණ්ඩනං මනින්ද්‍රියං මනායතනං තජ්ජා මනෝ විඥාන ධාතු ආදී වශයෙන් නම් 10කින් 11කින් වගේ බුදුරජාණන් වහන්සේ මේ එකම සිත විස්තර කරනවා. එතකොට මේ සිත එකම සිත නම් කිහිපයකින් හඳුන්වනවා. ඒ ධර්ම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඒ නිසා සිත නම් ගානකින් හඳුන්වනවා වගේම ලෝභයත් නම් ගානකින් හඳුන්වනවා නම් 100කට ආසන්න ප්‍රමාණයකින්. ප්‍රඥාව කියන ධර්ම ස්වභාවයේ නම් 30කට ආසන්න ප්‍රමාණයකින් මේ එහෙම දේශනා කරන්නේ ඇයි? සමහර දෙවියෝ අහගෙන ඉන්නවා, බ්‍රහ්මයෝ අහගෙන ඉන්නවා, මිනිස්සු අහගෙන ඉන්නවා. මනෝ කියලා කිව්වට පස්සේ තේරෙන්නේ නැති කෙනාට විඥානං කිව්වට පස්සේ තේරෙනවා. හදයන් කිව්වට පස්සේ තේරෙනවා. අර දෙකම තේරෙන්නේ නැත්නම් පණ්ඩරං කිව්වට පස්සේ තව කෙනෙකුට තේරෙනවා. මනෝ විඥාන ධාතු කිව්වට පස්සේ තව කෙනෙකුට තේරෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ කියන්නේ මහා ධර්ම සාගරයකින් ධර්මයේ බෙදා දෙන කෙනෙක්නේ. ඒ නිසා ඒ ධර්මයේ තුල මේ සිත කියන ධර්ම ස්වභාවය මේ විදිහට හඳුනනවා. සිත කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය සිත කියන්නේ සැබවින්ම ගත්තොතින් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථ වලින් එක පරමාර්ථ ධර්මයක්. ඒක මේ ඇසින් දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි, ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයක්. සිත සමග චෛතසික ධර්ම උපදිනවා. ඒ චෛතසිකයන්ගේ අසමාන සංයෝගය නිසා තමයි සිත කුසල් පිට වෙන්නේ, අකුසල් පිට වෙන්නේ. ඒ විදිහට සිතේ ප්‍රභේදයන් බොහෝ ගණනක් දකින්න ලැබෙන්නේ. සිත කියන්නේ අන්නේ බඳු ධර්මයක්. එතකොට මේ සිත નિરાයාසයෙන් අකුසලාරම්මනත් සමග සුසංයෝගීව විවිධ විසම චිත්තෝත්පාදයන් ඇති කරනවා. එහෙමයි සනස. ඒ කියන්නේ සත්වයේ ප්‍රකෘති වශයෙන් කියන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තොතින් කාම භව දිට්ඨි අවිජ්ජා කියන මෙන්න මේ ධර්මතා හතරට යට වෙලා ඉන්නේ. එහෙම කෙනෙකුගේ නාම ධර්ම පරම්පරාවේ වැඩිපුරම පහළ වෙන්නේ අකුසල චිත්තෝත්පාදයන්. අකුසල විතරක වේගයන් තමයි වැඩිපුරම පහළ වෙන්නේ. අන්න ඒ නිසා ඒ බඳු සිතක් দমনය කිරීම බොහොම උපක්‍රමශීලීව උපක්කමේන පරියෝදපනා හෝති. ඒක එකපාරට එහෙම කරන්න බෑ. උපක්කිලිට්ඨස්ස විසාකේ චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති කියලා විශාකාවට වදාළේ භාග්‍යවතුන් වහන්සේ. මේ කිලිටි වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕන. මොකක්ද වරුණ උපක්‍රමය කියන්නේ? දැන් සෑම දෙයකටම ක්‍රමෝපාය තියෙනවානේ. සාමාන්‍ය ගිහි ජීවිතයේ අතපත ගන්න දේවල් වලටත් මහා සංවිධානය වෙච්ච ක්‍රමෝපාය තියෙන්නේ.
ඒ සියල්ල අභිභවනය කරපු ක්‍රමෝපායක් තියෙනවා මේ සිත දමනය කරන්න. ඒක දන්නේ ධර්මස්වාමී භාග්‍යවතුන් වහන්සේ පමණයි. ලෝකේ වෙන කිසිම කෙනෙක් සිත දමනය කරන්න දන්නේ නැහැ. පුළුවන් නම් කියන අසවලා දන්නවා කියලා. අසවල් ශාස්ත්‍රවල හිත දමනය කරන්න කියලා දුන්නා කියලා පුළුවන් නම් කියන්න. ඍජුව හෝ වක්‍රාකාරයෙන් ඉතිහාසයේ පහළ වෙච්ච තථාගතයන් වහන්සේ හැර සසු සියලුම ශාස්ත්‍රවරු ආගමික නායකවරු මේක චෝදනාවක් නෙවෙයි. රාග, ద్వේෂ, මෝහ ඍජුව හෝ වක්‍රාකාරයෙන් අවසල තියෙනවා. මේ විමසා බලා අධ්‍යයනයකින් අනතුරුවයි ප්‍රකාශ කරන්නේ. එහෙමයි සනස. හැබැයි බුදුරජාණන් වහන්සේ රාග, ద్వේෂ, මෝහ හිතක ඇවිස්සුවේ නැහැ. අවසන විදිහේ එකම හැසිරීමක්වත් ලෝකෙට පෙන්වුවේ නැහැ. බැල්මකින්වත් එහෙම කළේ නැහැ. වඩිනා ගමන අතිශයින් උපසාන්තය සංවරය දකින්න දෙනෝ 1000ක ඇවිලගත්ත සිත් සතන් සංසිඳෙනවා. දන් වළඳන වෙලාවේ දන් දීපු මිනිසුන්ගේ දෑසට කඳුළු වෙනවා මේ වළඳන විදිහ දැක්කට පස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟට ඕනම දුගියෙකුට හිඟන්නෙකුට ඕනම මිනිසෙකුට යන්න පුළුවන් අවසරය දෙනවා. ඒ තරමින්ම කාරුණිකයි. ඒ නිසා තථාගත ජීවිතයේ සෑම තත්පරයක්ම දෙවියන් සහිත ලෝකයාගේ හිත් නිවන්නයි හේතු වුනේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ මුළු සංසාරයක් පුරාවට කළෙත් මේ මොහොතේ සිද්ධ කරන්නේ ඒක. මේ බුදු සසුනේ අපි තව වැඩි කාල ජීවත් වෙන්නේ තව පරපුරු කීයක් නම් සැනසෙයිද මේ ධහමේ. ඉතින් එනිසා සිතක් සංවර කරගන්නවා කියන උපක්‍රමයෙන් සිද්ධ කරද්දී විශාකාවට ප්‍රකාශ කරන විශාකාවෙනි මේ හිස මේ ඇඟ මේ ශරීරයේ කිලුට වෙනවා. දැන් වරුනේ මේ ශරීරයේ කිලුට වුණා කියනකො වැඩක් කරලා දහඩිය කුණු දූවිලි තැවරිලා කියලා නියපොතු ඇතුලේ තියෙනවා කුණු ගිහිල්ලා දත් ඇතුලේ තියෙනවා අනුභව කරපු ආහාර කෑලි කිහිලි වල දාඩිය දාලා ඊළඟට හොරි බිබිලි විසර හැදිලා ඒවා පුපුරලා ඒ විදිහට ඇඳුම් ඇඳගෙන ඉන්නේම අපිරිසුදු වෙලා ඊළඟට කෙස් ඇතුලේ විවිධ කුණු ගිහිල්ලා ওই විදිහට කන් ඇතුලේ දූවිලි ගිහිල්ලා ඒ විදිහට අපිරිසුදු වුණාම මොකක්ද පළමු කොට කරන්නේ මොකක් හරි ඇඟේ ගාන ඇඟේ කුණු ඉවත් කරන වර්ගයක් දියරයක් හරි මොකක් හරි තමන් කෑල්ලක් හරි අරගෙන ඉස්සෙල්ලා පිරිසුදු වතුර තියෙන තැනකට යනවා ගිහිල්ලා පළමු කොට මේ ශරීරය හොඳට සෝදනවා සෝදලා ආය අර ඇඟේ ගාන කුණු ඉවත් කරන කුඩු වර්ග සුණු වර්ගයේ කාලේ තිබුණානේ ඒවා ගාලා එක වතාවකින් ඉවත් කරනවා ඒත් හරියන්නේ නැත්නම් ආය දෙවෙනි වතාවේ ඊට පස්සේ මදිනවා ඊළඟට නියපොතු සුද්ධ කරනවා නියපොතු කපනවා කෙස් කපනවා රැවුල් කපලා ඉවත් කරනවා දතකට හොඳට මදිනවා ඊළඟට එහෙම කළාට පස්සේ තවත් දුගඳ හරි එහෙම එනවා නම් ඒකට සුවඳ වර්ගයකුත් ගල්වනවා කටෙන් දුගඳ එනවා නම් විවිධ වර්ග හපන ඔය මේ සුවඳවත් වෙන දේවල් සමහර ඔය බුලත් එහෙම මේ අනුභව කරන්නේ එතකොට මේ විදිහට තමයි කය පිරිසිදු වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරන මේ සිතත් එහෙම තමයි පිරිසිදු කරන්න තියෙන්නේ. ඔන්න දැන් ලෝභයක් ඇවිස්සෙනවා, ඇති වෙනවා. දන්නවා සිත පිරිසිදු වෙනවා වගේ. ලෝභය ඇති වෙනකොට ඒ ලෝභය නැති කරගන්න උවමනා විදිහට මානසිකාරයක් පවත්වන්න එයා දක්ෂ වෙනුනි. මේ සඳහා කල්යාණ මිත්‍රයාගේ ඇසුර නැතුව තථාගත ධර්මයේ නාසා කිසිදාක කරන්න බෑ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලබාගෙන බොහෝම ගෞරවයෙන් දෙනු ලබන උපදේශ මාලාව අනුගමනය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් තියෙනවා, අයෝනිසෝ මනසිකාරයක් තියෙන අපි දන්නවනේ. අයෝනිසෝ මනසිකාරයේ වැඩපු ගමම්ම ආයි හිත අසංවර වෙනවා අහන්න දෙයක් නැහැ. යෝනිසෝ මනසිකාරය වඩනකොටම හිතේ පුදුම සංවරයක්. ඒක වරුණ මේ තප්පර 5ක් 10ක් ඇතුළත අත්විඳින්න පුළුවන්. රාගික හෝ ද්වේෂ සිතුවිල්ලක් ආවට පස්සේ ඔන්න හිතන මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මට මෙහෙමයි කරන්න කියලා වදාළේ කියලා. ඒ දේ ඒ මොහොතේම කරනකොට අර ඇති වෙච්ච රාගයේ ද්වේෂය ඒ මොහොතේම ටික වෙලාවක් යනකොට නැති වෙලා යනවා. ඊටාම ප්‍රත්‍යක්ෂයි. එහෙමයි සනස. ඔන්න ඔය විදිහට තමයි හිත සංවර කරන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ සෑම තැනකම හොඳට එලවා තබාගෙන වරුණ මේක වැඩුණහම දැන් මේ යෝනිසෝ මනසිකාරය සතිය සමාධිය මෙව වැඩුණහම එයාගේ ඊළඟ ප්‍රകൃතිය වෙන්නේ ඒ ධර්මතා ටික. දැන් තේරුණාද? මේ ටික නොවැඩී තියෙන මනසක ප්‍රകൃතිය රාග ද්වේෂ මෝහනේ. වැඩුණට පස්සේ ප්‍රകൃතිය තමයි විරාගයේ අලෝභයේ අද්වේෂයේ. ඊට පස්සේ එයාට කලාතුරකින් තමයි සරාගී සිතවිල්ලක් එන්නේ. ආවත් ඈතින් මයින් වෙලා යනවා. කලාතුරකින් තමයි ද්වේෂ සහගත සිතවිල්ලක් එන්නේ. මාන්නයක් එන්නේ ඇති වෙනකොටම පේනවා මෙන්න මේ අකුසලයක් ඉපදුනා මෙන්න මාන්නයක් ඇති වුණා හරියට තලදර්පණයක් ඉදිරියට ගිහලා තමන්ගේ මුහුණ බලනවා වගේ ශරීරය බලනවා වගේ ඇති වෙනකොටම පේනවා ඒ නිසා සිත දමනය කරන කෙනා මේ උපදේශ මාලාව හරියට පිළිපදින්න ඕන පළමු කොට සීලයක පිළිපදලා බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරලා මෛත්‍රිය හොඳට පතුරවලා විදර්ශනා නුවණකින් ජීවිතයේ දැස බැලීම සඳහා පුහුණු වෙන්න ඕනි දවසින් දවස හොඳයි මං හිතන්නේ ඔබ වහන්සේ කිව් ආකාරයටම අයෝනිසෝ මනසිකාරයේ පවතිනතුරු සිත දමනය කරගන්නට අපේ සමාධියක් ඇති නොවෙන තාක් අපිට ඒ අපහසුකාරයක් බවට පත්වේවි. හැබැයි අපි එය ප්‍රගුණ කරනවා නම් නිතරම ඒ කටයුතු කෙරෙහි යොමු වෙනවා නම් අපිට යෝනිසෝ මනසිකාරය ඒ වගේම සිතේ ඒකාග්‍රතාවය මෙව ඇති කරගන්නට පුළුවන්. ඒ අපහසුතාවය මැඩ පවත්වා ගන්නට
පුළුවන්කම ලැබෙනවා. ඉන් පසු අර වහන්සේ කිව්ව ආකාරයට ඉන් ඉදිරියට තියෙන කුසල ධර්මයන් කෙරෙහි හිත නැඹුරු කරන්නට තිබෙන අවකාශය වැඩි නිසා අපි උත්සාහ දරමු. සමහරව උත්සාහයක්වත් නොගෙන තමයි කියන්නේ මේ කටයුතු හරි අපහසුයි කියලා. මේ දේවල් කරන්න හරි අමාරුයි කියලා. ඉතින් එන්නම නැතුව වීරයක් ඇති කරගෙන උත්සාහයක් ඇති කරගෙන අපි ඒවැ දිගටම ඒ කාරණාවල දිගටම එළඹ කටයුතු කළොත් එහෙම මම හිතන්නේ අපේ හිත මේ තත්ත්වෙන් ඉහළට ගන්නට උසස් සෝමනසක් ඇති කරගන්නට හැකියාවක් ලැබේ. ස්වාමීන් වහන්සේ සිත දමනය කරනකොට දැන් ඒ කාරණා පිළිබඳ කතා කරනකොට අපි සිත දමනය කරන්න උත්සාහ දරන්නේ ද්වේෂයට බර වුණාම, දුක හිතුණාම, තරහවක් ආවහම, ඉරිසියාවක් ආවහම අපි සාමාන්‍යයෙන් බෞද්ධ විදිහට ධර්මානුකූලව ජීවිතයක් ගත කරන අයත් එහෙම අවස්ථාවල තමයි බොහෝ වෙලාවට ඒ උත්සාහය දරන්නේ. මට දැන් ද්වේෂයක් ඇති වෙලා තිබෙනවා, මම මේක නැති කරගන්නවා. මං තරහකින් ඉන්නේ, මේ තරහ නැති කරගන්නවා. මට දුකක් ඇති වෙලා තිබෙනවා, මේ දුක නැති කරගන්නවා. මට ඉරිසියාවක් ඇවිල්ලා තිබෙන්නේ, මේ ඉරිසියාව කොහොම හරි මම නැති කරගන්නවා. මෙහෙම දමනය කරගන්න උත්සාහ කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි කැමති දෙයක් අපිට ලැබීම් වලදී ලස්සන ප්‍රිය දෙයක් දකිද්දී සිත දමනය කරගන්න අපි අකමැතියි. මෙහි ආදීනව ඔබ වහන්සේ මට පහදලා දෙනවා නම් වඩාත් වැදගත් වේවි. මගේ හිත ගිය තැන තමයි මේ තැන, නිදහස් තැන් වලට තමයි මම ප්‍රිය, හුදකලාවට තමයි මම කැමති. මෙහෙම කියලා අපි ඒ අරමුණු නැත්නම් ඒ ප්‍රියතම්, ඒ හිත කැමති දේවල් අල්ලගන්න උත්සාහ කරන එහිදී දමනය කිරීමට උත්සාහ දරන්නේ. එතකොට මේ අපි කරන ක්‍රියාදාමයේ වැරද්දක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? ධර්මානුකූලව කටයුතු කරනවා නම් අපට දුකක් ඇති වෙන අවස්ථාවලදී බලන විදිහටද අපි සතුටටපත් වුණ අවස්ථාවලදී සිත දිස බලන්නට ඕන, දමනය කරන්නට ඕන. වරුණ, සාමාන්‍ය සමාජයේ ගත්තොත් මිනිස්සු නින්දාවට, පාඩුවට, අපකීර්තියට බයයි. හැබැයි ධර්මානුකූලව ප්‍රශංසාව, ලාභය, කීර්තිනාමය ඇති වෙන විදිහ වැඩ කරන්න කිසිම උවමනාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සිත අතහැරලා දාන්න පුළුවන් වෙන්නේ රහත් වුණාට පස්සේ වරුණ. ආයි දමනය කරන්න දෙයක් නැහැ. නාපරං ඉත්තත්තාය. ආයි මේ ජීවිතේ විමුක්තිය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ කියලා. එතකොට තමයි අභීතව සිංහනාද කරන්න පුළුවන්. ඒ වෙනකම්ම විවිධාකාරයෙන් මේ හිත පුරුදු කරන්න වෙනවා. වරුණ, අර කියනවානේ මේ දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනම් කියලා. එහෙමයි. හොරෙක් ඉන්නවා වරුණ. ඒ හොරකම් කරන කෙනා තවත් හොරෙකුට අනතුරක් කරනවා. හොරෙක් ඉන්නවා, එයා තවත් ඒ වගේම හොරෙකුට අනතුරක් කරනවා. වේරීවා පන වේරිනම්, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට අනතුරක් කරනවා. ඒක සාමාන්‍ය සම්මතය තුළ ඉතා හැල්ලු කොට පහත් කොට සලකනවා මේ හැසිරීම. අන්න ඒ හැසිරීමට වඩා දෙයක් තමයි මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරින්. වැරදි ලෙස පිහිටුවන ලද සිත ඒ පුද්ගලයාට ගෙනෙන අනතුර ඊට වඩා බලවත්. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මේ pāli භාෂාව ඇසුරු කරගෙනනේ. භාෂාවෙන් කිව හැකි උප්පරිම ආකාරයකින් මේ පණිවිඩය කියලා දුන්නා. එනිසා ජීවිතයට දුකක් ආවත් සැපක් ආවත්, ජීවිතයට සතුටක් ආවත් සෝමනස්සයක් ආවත් වෙන යම් විදිහේ කඩා වැටීමක් ඇති වෙනවා. මාන්නයක්, ඊර්ෂ්‍යාවක්, නොඑක් විදිහේ විසම සිතිවිලි වලින් මේ සිත ආවරණය වුණා. මේ එකම තැනකවත් බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලේ නැහැ. එන චිත්තෝත්පාදයන් උපදින සිතිවිලි, උපදින හැඟීම් අනුමෝදම් වීම, ඒවට තැන දීම. අනිත් එක තමයි මේ වගේ විසම මනෝභාවයකට යන්නේ ඇයි? යන්න හේතුව තමයි මේ වගේ විවිධ නපුරු සිතුවිලි ඇති වෙන්නේ ඇයි? ඇති වෙන්න ඉඩ තියලා බලාගෙන හිටියා. එක්කෝ ඒ ඇති වෙන ආකාරය දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක නිවාරණය කරන්න මුලින් උත්සාහයක් ගත්තේ නැහැ. ඊට පස්සේ උත්සන්න වුණා. ඉතින් ඒ නිසා උත්සන්න වුණා, රත් වුණාට පස්සේ මේ ඇවිස්සීලා දඟලනකට වඩා රත් වෙන්න කලින් නිවා ගන්න පුළුවන් ක්‍රමයක් නේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. රත් කර සෝද මඩේ දාන ක්‍රමයක් නෙමෙයි. සෝදලා යලි මඩේ නොදා කවදාකවත් ඒ දුගඳ වාහනේ නොවන විදියට සුවඳින් සුවඳවත් කරන ක්‍රමයක්. සිත සුවඳවත් කරන ක්‍රමයක්. එනිසා සබ්බ පාපස් අකරණං, සියලු පව් නොකර ඉන්න පළමුකොට උත්සාහවත් වෙන්නට ඕනේ. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ. එහෙම නොකර ඉන්න ගන්න උත්සාහයම කුසලයක්. කුසල සුපසම්පදා හොයා මොනවද මගේ ජීවිතේ වැඩිලා නැත්තේ? සිත වැඩිලා නැද්ද කුසලාරම්මණය තුළ? මේ මෛත්‍රිය මට වැඩිලා නැද්ද? බුද්ධානුසතිය වැඩිලා නැද්ද? කායගත සතිය වැඩිලා නැද්ද? මේවා තෝරා ටික වඩන්න පුරුදු වෙන්න ඕනි. මේ දේවල් වඩලා හොඳට මේ කියපු කුසල ධර්ම බලවත් කරගන්න සිත අඳුරට යන්නේ නැහැ. එතකොට රාගයක්, ද්වේෂයක්, අර කියපු පාපි සිතුවිලි එනකොටම එයාට ඊට ප්‍රතිපක්ෂ ශක්තියක් හිතේ තියෙනවා වරුණ. දැන් ඔන්න තරහක් ආවා. ඒ තරහෙන් කොහොම හරි හිත මිදෙන්න ඕනි කියලා, හුදකලාවකට යන්න ඕනි කියලා, නිහඬ වෙන්න ඕනි කියලා උත්සාහවත් වෙලා කොහොම හරි ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන උත්සාහයක් ගන්න එක හොඳයි. හැබැයි ඒ උත්සාහය අරගෙන දවස් කීයකටද ඒක පවතින්නේ?
පදේ පදේ විසීදෙය වනේ අන්ධ ගජෝ විය කියලා කියනවා. එතකොට දැන් ඔන්න වෛරයක් ඇති වුණා. වෛරය ඇති වුණාට පස්සේ තමන්ටම තේරෙනවනේ දැවිල්ල. ඊට පස්සේ ඉන්න අනතුරු ඒ මානසිකත්වය හැම වෙලාවකම පවතින්නේ නැහැනේ. කොහොම හරි ඒක එයා උත්සාහවත් වුණත් නැතත් නැති වෙලා යනවනේ. ඒකනේ හැටි. ඊට පස්සේ දක්ෂ වෙන්නට ඕන. මෙහෙම දෙයක් මට වෙනවා. මේ මනසට මෙහෙම වෙනවා. මේ මනස වහාම ලෙඩ වෙනවා. එහෙමයි. මානසික රෝග කියලා නෙවට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ රෝග හැදෙන්න පුළුවන් තත්ත්වයේ තාම මනස තියෙන නිසා රෝග හැදෙන්න පුළුවන් තත්ත්වය හැදෙන්න පුළුවන් ස්වභාවයයි මම නැති කරන්න ඕනේ. ආන්න එහෙනම් කුමක්ද කරන්න ඕනේ? හොඳට මෙත්සිත වඩන්න ඕනේ. මෙත්සිත වඩලා තබා ගත්තොත්, මෛත්‍රිය පුරුදු කරලා තියාගත්තොත්, සත්වයන් ගැන කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් බැලිය හැකි මනෝභාවයක් ඇති කරගත්තොත් අර වෙනදා එන අරමුණු වලදී තරහා එනවා වගේ එන්නේ නෑ ඒ වගේ පුද්ගලයෙකුට. ඒක අත්විඳින්න පුළුවන් සත්‍යයක්. එනිසා සාමාන්‍යයෙන් හිතේ සතුට තියෙන, සොම්නස තියෙන, නිදහස විවේකයේ තියෙන වෙලාවට හොඳට මනස වඩන්න බලන්න ඕන. එතකොට මනස කුසලයේ තුල හොඳට වැඩෙනවා. බුදු ගුණ හිතලා තියන්න ඕන. ධම් ගුණ හිතන්න ඕන. සංඝ ගුණ හිතන්න ඕන. හොඳට ධර්මය අහන්න ඕන. දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවක් අහන වෙලාවක වරුණ ඇති කරගන්නා අදිෂ්ඨාන ශක්තියෙන් ඇතිවන හිතේ චිත්ත ප්‍රීතිය මේ සමන් දීම තුළ මනස පුදුම විදිහට පිරිසිදු වෙනවනේ. මේ පිරිසිදු වෙන වාරයක් ගානේ අසාගෙන ඉන්න ශ්‍රාවකයාට ඒක හෙට දවසට ඊළඟ ජීවිතේට නිවනට පුදුමාකාර උපකාරයක්. එනිසා මේ එක ශ්‍රවණයකින් එක සදහැ සිටිවිල්ලක් උපදවා ගැනීම තුළ ඇතිවන පාරිශුද්ධිය අපමණයි. වචන වලින් කියන්න බෑ මේ පාරිශුද්ධිය ගැන. ඉතින් එනිසා අපිරිසුදු වෙච්ච සිතක් দমনය කරද්දී අර කලින් කිව්ව කාරණේම මෙතෙන්දෙත් කියන්න තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ සෑම තැනකම පුරුදු කරන්න දක්ෂ වෙන්නට ඕන ආකාර ගණනාවකින්. ඇයි ආකාර ගණනාවකින් කිව්වේ? රාගයක් එනවන වරුණ, ඊළඟට ද්වේෂයක් එනවනේ, මාන්නේ වගේ කෙලෙසුත් එනවා. ඊට පගම ඉරිසියාව ඇති වෙනවා සාමාන්‍ය මනසක. මේ හැම එකකටම සරිලන විදිහේ අභ්‍යාස ක්‍රමයක්, පුහුණු කළ යුතු ධර්ම මාර්ගයක් තථාගතයන් වහන්සේ වදාරනවා. සොනස දැන් ඒ ඔබ වහන්සේ කියන කාරණාව තුලදී දැන් අපි සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුල අපි හුරු වෙලා ඉන්නවා අපිට ද්වේෂයක් එනකොට අපි මෛත්‍රිය වඩන්නට, භාවනාව පැත්තේදීත් ඒ සඳහා යොමු වෙන්නට. දැන් ස්වාමීන් වහන්සේලාත් ඇතැම් වෙලාවට බෞද්ධ ජන සමාජයට උපදෙස් දෙන්නේ එවැනි තත්වයක් තුල මෛත්‍රී භාවනාව ආදී කළාම හිත සංසුන් වෙනවා කියන කාරණය. රාගයක් ඇති වුණ තැන අසුබේ වඩන්නට කියන කාරණේ පිළිබඳව දේශනාවලදී බොහෝ ස්වාමීන් වහන්සේලා අපට සිහිපත් කරනවා. දැන් හිත විසිරෙන අවස්ථාවලදී නිරන්තරයෙන්ම හිත විසිරෙන අවස්ථාවක් තිබෙන්නේ. එවැනි තත්වයක් තුල අපි කොහොමද හිත দমনය කරන්නට යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ? සඳහා වෙනමම ක්‍රමවේදයක් ධර්මානුකූලව තිබෙනවාද? ඔබ වහන්සේ කියනවා වගේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අපි ඇතැම් වෙලාවට ඒ තත්ත්වයේ මගහරවා ගන්නවා. හැබැයි ප්‍රායෝගිකව සිදු කරනවා නම් ඒ සඳහා වෙනමම භාවනා ක්‍රමයක් තිබෙනවාද? හිත විසිරෙනකොට ඒ තත්ත්වය দমনය කරගන්න. වරුණ විවිධ විසම විතර්ක බහුල වෙලා ඇතැම් විට ද්වේෂය බලවත් වෙච්ච වෙලාවට කොච්චර සුවපත් වේවා කියලා මෙත් සිත වඩන්න හැදුවත් හරියන්නේ නැති අවස්ථා තියෙනවා. වැඩෙන්නේ රාගය බලවත් වෙච්ච වෙලාවට වරුණ කායික අසුබය හෝ ඒ වගේ දේවල් සමහර වෙලාවට හිතුවා කියලා කිසිම පළක් නැති වෙන්න පුළුවන්. මම මේ කියන්නේ හැමෝටම නෙමෙයි. හැබැයි මේ දේවල් එකයි මම කිව්වේ වරුණ ආයුධයක් තියෙනවා. දන්නවා මේ ආයුධයෙන් මේව කරන්න බෑ. හැබැයි හොඳටම මොට වෙලා තියෙන්නේ. ඒ මොට වෙලා තියෙන ආයුධයෙන් බලාපොරොත්තු වෙන කාර්ය සිද්ධ කරන්න බෑනේ. මුවහත් කරන්න ඕන. හැබැයි මේක හොඳට මුවහත්ව තබා ගත්තොත් ඒක කාර්යක්ෂමයි, යෝගක්ෂමයි, කර්මන්නේයි. ඒ කියන්නේ ඒ අවශ්‍ය තැනට අවශ්‍ය වැඩේට යොදා ගන්න පුළුවන් ඕනම වෙලාවක මුවහත් කරලා තබා ගත්තොත්. නැත්තම් වරුණ දැන් මේ අපි දන්න මෙහෙම මෙත්සිත කියන එක වෛරයට ප්‍රතිපක්ෂයි, වැඩුවොත් වෛරය නැති වෙනවා. කායගත සතිය අසුභය රාගයට ප්‍රතිපක්ෂයි, වැඩුවොත් රාගය නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. තියෙන ප්‍රතිඵල ලැබුවා ඉතිහාසයේ අපමණයි මහ පොළොවේ වැලිකට වගේ. එච්චර පිරිස් මේ කියපු මේ දර්ශනය ජීවිතේට ගලපගත්තා. හැබැයි වරුණ අර ඒ සියලු උතුමෝ හැම වෙලාවකම හොඳට මුවහත් කරලා තබාගත්ත මේ මෙත්සිත නම් වූ මහා ශක්තිය, විරාගයේ නැත්තම් අසුභ සතිය, කායගත සතිය නම් වූ මහා ශක්තිය. දැන් සාමාන්‍ය කෙනෙක් කරන්නේ මේවා දැනගෙන දැන් මට දැන් තරහක් කරලා මම මෙත්සිත වඩන්න ඕන. එහෙමනේ හිතන්නේ. හැබැයි එයාට මෙත්සිත වඩන්න ඕනේ කියලා හිතුවට එහෙම මෙත්සිත වඩලා පුරුද්දක් නැහැ. වැඩෙන්නේ නැහැ ඉතින් මෙත්සිත. ඊට පස්සේ එයාට අන්තිමට භාවනාවත් එපා වෙනවා. එනිසා වෛරය එන වෙලාවට මේක භාවිත කරන්න සුදුසුයි. හැබැයි ඊට පෙර මේ සඳහා හොඳට සූදානම් වෙලා තියාගන්න ඕනේ. මෙත්සිත වඩලා හොඳට තියාගන්නකොට වරුණ ඒකේ ආශිර්වාදය තමයි වෛරයක් එනකොට පේනවා වරුණ. දැන් වෛරයකින් මනස අඳුරු වුණාට පස්සේ වෛරී මානසිකත්වයක් තුල මෙත්සිත වැඩෙන්නේ නැහැ වරුණ. කලින් හඳුන ගන්න ඕන. ඔව්, රාගික මානසිකත්වයක් තුල මෙත්සිත වැඩෙන්නේ නැහැ. දැන් මාර්ගයක් තියෙනවා. මාර්ගයේ මුළු දුමාරයකින් වැහිලා තියෙනවා. ඒතර දුමාරයකින් වැහිලා තියෙන වෙලාවේ මේ මාර්ගය ඉදිරිය පේන්නේ නැහැ.
අර සිතත් මහ දුමාරයකින් වැහුණා වගේ රාගයෙන් ද්වේෂයෙන් ඔය කීප අඳුරු සිතිවිලි වලින් වැහිච්ච අවස්ථාව. ඒ වෙලාවේ භාවනා කරන්න ගියා කියලා සමහර කෙනෙකුට තවත් ආයාස කර බවක් ඇති වෙන්න පුළුවන්. මේක හැමෝටම නෙමෙයි මේ කියන්නේ. වඩලා තියෙන කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. නොවඩපු කෙනෙකුට අසීරු වෙනවා. ඉතින් එනිසා කල් තියා සෝදානම් වෙලා සතුටින් ඉන්න කාලයක් ජීවිතේ ඕනම කෙනෙකුට තියෙනවානේ. අන්නේ වෙලාවේ හොඳට මෙත්සිත වඩන්න බලන්න. අනිත් එක අසතුටින් ඉන්න වෙලාවක දුකෙන් ඉන්න වෙලාවක මොනම භාවනාවක්වත් වැඩෙන්නේ නැහැ. ඒක හොඳට පිළිගන්නට ඕන කාරණයක්. එනිසා සතුටින් සැනසීමේ ඉන්න වෙලාවක මේ කය ගැන හොඳට හිතලා තබන්න. හොඳ විමසුම් නුවණකින් බලන්න කය දිහා. කායගත සතිය, අසුභය, මේ ශරීරයේ තියෙන ස්වභාවය. ඒව හොඳට නුවණින් නිරීක්ෂණය කරලා හොඳ අවබෝධයක් ටිකෙන් ටික ඇති කරගෙන තබා ගත්තොත් ඒකම තමයි ඉදිරියේ සමත භාවනාව, විදර්ශනා භාවනාව දක්වාම දියුණු වෙන්නේ. එනිසා ගිහි වේවා පැවිදි වේවා රාගයෙන් ඇවිස්සෙනකන් ඉඳලා, ද්වේෂයෙන් ඇවිස්සෙනකන් ඉඳලා ගින්න නිවන්න උත්සාහවත් වෙනවට වඩා ගිනි ගන්න කලින්ම හඳුනාගෙන තිබුණොත් තරුණ. එතකොට දන්නවා මෙන්න ඇවිලෙන්න පුළුවන්. ඇවිලෙන්න තියෙන වැඩ නොකර ඉන්න ඕන ඊළඟට. ඊළඟට දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගත්තොත් භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් දැන් මම භික්ෂුවක් කරන මම ගත්තොත් මම රාගේ ඇති වෙන විදිහ අරමුණු, රාගේ ඇති වෙන විදිහ දේවල් කල්පනා කළා. ඒ වගේ වැඩ කළා රාගේ ඇති වුණාට පස්සේ ඇවිසිලා දඟලලා වැඩක් නැහැනේ. ද්වේෂය ඇවිස්සුණාට පස්සේ ඇවිලිලා දඟලලා වැඩක් නැහැනේ. එහෙනම් ඒක ඇති වෙන්න කලින්මයි සංවර කරන්න කියලා බුදුරජාන් වහන්සේ වදාරන්නේ. ඒ රාගේ, ද්වේෂේ, වෛරේ, පාපේ ඇතුළට අරගෙන ඉන්න අනතුරුව මේ කටයුතු කරා කියලා කිසිම පළක් වෙන්නේ නැහැ. තවත් එයාට ආයාස කර බවක් දුකක් ඇති වෙනවා. දාහකර ගතියක් ඇති වෙනවා. සමහරට තවත් අසංවර වෙනවා. ඔය නපුරු වචන කියන්නේ මේ භාවනාවෙන් ඇති වැඩක් නැහැ. ඔය පිරිත් කියලා ඇති වැඩක් නැහැ. ඉතින් එහෙම කියනවා. සමහර ඇත්ත එහෙම කියනවා. එනිසා එහෙම නෙමෙයි මේ දහමට ශාප කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. දහම හැමදාම සුනීල දිය දහරක්. ඒක පළමු කොට තේරුම් ගන්නට ඕනි. දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගිච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති සිසිල් ජලපතරෙන් හෙබි මේ සද්ධර්ම ගංගාව නිර්වාණ සමුද්‍රයේ බලා හැමදාම එකම වේගයකින්, එකම ශාන්තියකින්, එකම සිසිලසකින් ගලනවා. ඉතින් ඔය සලිල ධාරාවෙන් සිත සුවපත් කරගන්න, ගත සුවපත් කරගන්න නොදන්නාකම නිසායි මිනිස්සු මේ මහා මුලාවකටපත් වෙන්නේ. අනිත් එක වරුණ රාගයට විකල්පයක් ලෝකේ තියෙනවා. ඒ විකල්පයේ තියෙන සැනසීම රාගයෙන් ලැබෙන සැපේ වගේ නෙමෙයි. වෛරයට විකල්පයක් ලෝකේ තියෙනවා. විකල්පයෙන් ලැබෙන සැනසීම ඔය වෛරයෙන් ලබන ලාමක කුණු රසය වගේ නෙමෙයි. ඒ නිසා මේ කුසලයේ සතුටක් තියෙනවා. ඒක අපමණ සුවයක්. එතෙන්ට ගන්නකන් තමයි හිත මේ සෑම හැකිලීමක්ම, සැඟවීමක්ම, මේ කඩාවැටීමක්ම සිද්ධ වෙන්නේ. මිනිස්සු දෙවියෝ මේක නොදන්නා තාක්ම අඳුරට වැටෙනවා. දැනගත්තේ දවසට ඔය හැම කුණු කන්දක්ම අතහරිනවා. වැඩිය නෙමෙයි. උපචාර සමාධි මාත්‍රයක් යමෙක් උපදවා ගත්තොත් ඒ පුද්ගලයාට මේ භාවනාවේ මේ ධර්මයේ රසය දැනෙනවා. ඒ නිසා වරුණ ඇහුවානේ කොහොමද මේකට ක්‍රමවේදයක් තියෙනවද කියලා. ක්‍රමවේදය තමයි වරුණ බුදුරජාණන් වහන්සේගේ ගුණය පළමු කොට සිහි කරන්න. ශාස්ත්‍රෝන් වහන්සේ මේසා මහේශාක්‍ය උතුමන් වහන්සේ නමක්. වරුණ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මොනවද අඩු කියලා කියන්න පුළුවන්? එහෙමයි සනස. මොන දේද ගිහි පැවිදි භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් ජීවිතයේ, ගිහි ජීවිතයේ, සිද්ධාර්ථ කුමාරවදී සම්මා සම්බුද්ධ ජීවිතේ, මේ ජීවිත දෙකේදී ලැබිය යුතු යමක් තියෙනවා නම් ඒ සියල්ලම කෙස් ගහකින්වත්, කෙස් ගහක අගක ප්‍රමාණයකින්වත් අඩු නැතුව ලැබුණානේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රඥාව නැහැ කියන්නද? ගිහි කාලේ ධනෙ තිබුණේ නැහැ කියන්නද? දේවින් වහන්සේ ලස්සන නැහැ කියන්නද? දරුවෝ නැහැ කියන්නද? රජකමක් නැහැ කියන්නද? රූපයක් නැහැ කියන්නද? මොනවද නැති උනේ? ඒ සියලු දේවල් තිබිලා බුද්ධ රාජ්‍යයටපත් වුණාට පස්සේ වරුණ මොනවද අඩු උනේ? එනිසා ලෞකික ලෝකෝත්තර සියල්ලේ හිනි පෙත්තට ලැබපු මහේශාක්‍ය උතුමන් වහන්සේගේ ජීවිතයේ තියෙනවා ඔය හැම දුකකටම උත්තරේ. වැඩේ තියෙන මිනිස්සු මේවා දන්නේ නැහැ, මේවා හිතන්නේ නැහැ, මේවා හිතන්න උවමනාවක් නැහැ. මොකක්දෝ මන්ද ස්වභාවයක් නිසා මේවා හිතවලට යන්නේ නැහැ. ලාමක දේවල්, නර්තන, ගායන, වාදන, මේ හුරතල්, තොඳොල්, බොළඳ දේවල් ඔස්සේම ගිලිලා අර ගවර වලක ගිවිලා ඉන්නවා වගේ. ඉතින් ඒ නිසා මෙතන වැරද්ද තියෙන්නේ ඇත්තටම මේ මිනිසුන්ටත් දොස් කියලා වැඩක් නැහැ වරුණ. ජන සමාජේ කාටවත් ගිහි පැවිදි දොස් කියලා වැඩකුත් නැහැ. මේ ක්‍රමවේදය ආදරයෙන් තෝරා පහදා දීම පිළිබඳව අඩුවක් තියෙනවා. එනිසා මේ තෝරා පහදා දීම සඳහා බැඳී, සැදී, පැහැදී ඉන්න අය දක්ෂ වෙන්නට ඕන. ආදරයෙන්, ගෞරවයෙන්, මෛත්‍රියෙන් කියලා දෙන්න. එයින් අදහස් කරන්නේ මුළු ජන සමාජෙම මේක පිළිගනී කියලා. එහෙම නෙමෙයි, පින් ඇති අයටනේ කොහොමද ලාභ ලැබෙන්නේ වරුණ? එහෙමයි සනස. එනිසා මේ දහම, මේ තථාගත දර්ශනේ සැබවින්ම පිනතියන්ට, සැබවින්ම වීරියවන්තයන්ට, සැබවින්ම හැඟීම් පාලනය කරන්න පුළුවන් අර මහා විතර්ක ධර්මපරයය තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ මෙතෙන්දි තේරුම් ගන්නට ඕනි බොහෝම ශාන්ත මනසකින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට යම් කිසි කෙනෙක් සමීප වෙන්න ඔය හැම දුකක්ම නැති වෙනවා.
රාගයෙන් එන්නේ නැහැ, ද්වේෂයෙන් එන්නේ නැහැ, මෝහයෙන් එන්නේ නැහැ, මානයෙන් එන්නේ නැහැ. සුවදායක නින්දක යම් සෝයක් තියෙනවා නම් මම මේ තේරෙන විදිහට කිව්වේ නින්දක සුවය උපමා කරන්න බෑ මේ දෙයට. ඒ සුවදායක නින්දක තියෙන සුවය යම්සේද? මොකද නිදි සුවය කියන එක හැමදෙනාම විඳිනවනේ ලෝක. ඒ සුවය යම්සේද ඊට වඩා කෝටි ගුණයක සුවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශාන්ති දර්ශනය තුළ. ඉතින් ඒ නිසා මේකට ප්‍රවේශ වෙන්න, ඇතුල් වෙන්න. ඔය හිතේ තියෙන ගැටුම්, පැටලිලි සාගත ස්වභාවය නොවල් ලියලා දාන්න. මහා බරක් ගන්නත් අවශ්‍ය නැහැ. බොහෝම සැහැල්ලුවෙන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, මට වෛරය ඕනේ නැහැ, මට පාපය ඕනේ නැහැ. මට මේ කර්මානුරූපීව ලැබෙන දේවල් ටිකක් තියෙනවා, නොලැබෙන දේවල් ටිකක් තියෙනවා. මම මේවත් එක අමුතු විදිහට ඔට්ටු වෙන්න යන්නේ නැහැ. මෙන්න මේ දර්ශනය තමයි ජීවිතේට ගලප ගන්නට ඕන. මගේ ශරීරය මෙන්න මේ මගේ කෙස්ලොම්නිය දත් වලින් සමන්වාගත එකක්. මෙහෙම එකක් පරිහරණය කරමින් ඉන්න මම මේ වගේම දේවල් ශරීර දරන මිනිසුත් එක්ක ගැටෙනවා නම්, වෛර කරනවා නම් ඇත්තටම මේක ඇති ශාන්තියක් නැහැ. මේ දර්ශනේ ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. එහෙම වුණොත් අන්නේම හිත හිතා හැදෙන්න ඕන. ටිකෙන් ටික හිත හිතා හැදෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. හැබැයි වරුණ ශ්‍රද්ධාව තියෙනවා නම් මේ අපි හැමෝටම අඩු වෙලා තියෙන ශ්‍රද්ධාව. හොඳට මතක තියාගන්න මේ ජන සමාජයේ අසවලාට ශ්‍රද්ධාව තියෙනවා හොඳට කියලා පෙන්වන්න කෙනෙක් ඇත්තේම නැති තරම්. ඒ කියන්නේ අපි හිතන මට්ටම නෙමෙයි මේ ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන මොනම පාපයක්වත් සිද්ධ කරන්න බෑ. මනස අසංවර වෙන්නේ නැහැ, කය අසංවර වෙන්නේ නැහැ, වචනය අසංවර වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව නැතිකමමයි මේ හැම වින්නහයකටම හේතුව. බුදුරජාණන් වහන්සේ ගැන උදේ හවා හිතන්න, අවදි වෙච්ච ගමන්ම හිතන්න මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. තුන්ලොවක් සනසාලෝ බුදුරජාණන් වහන්සේ මට ලබා දුන් ධර්ම දායාදයට අද මම කොටස්කාරයෙක් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මලින් පුදනට වඩා පූජාවක් මම අද කරනවා. මම අද මෙත්සිත වඩනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට දන් වේලක් පූජා කරනවට වඩා උසස් විදියට මම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මම අද එක්කම රාග සිතවිල්ලක්වත් උපදවා ගන්න නැතුව ඉන්නවා. කරලා බලන්න, කරන්න පුළුවන්. ඒ නිසා එහෙම වීරියක් ගන්න නැතුව කවදාවත් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. හොඳයි, මම හිතන්නේ මම මේ දේශනාව අහගෙන ඉන්නකොට මට හැඟුණ දේ සමාජයේ අපි දුකටපත් වුණ වෙලාවට තමයි ධර්මයේ සහනය හොයන්නේ. සාමාන්‍ය දුක මම මේ දුක කියලා හඳුනාගත්ත ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍ය දිනදා කටයුතු කරන විට එහිදී යම් පීඩාවක් ඇති වුණු තැනකදී විතරයි. සතුටටපත් වුණු වෙලාවකදී සතුටට යම් ආකාරයකින් අපේ ජීවිතේ අපි අර ප්‍රිය උපදවන දේවල් වලට යොමු වුණාම ධර්මයේ කියන දේ මතකටවත් එන්නේ නැති අවස්ථාවන් වැඩි. ඒ වගේම අර ඔබ වහන්සේ කිව්ව ආකාරයට අපිට ආදරයෙන් ගෞරවයෙන් මේ කාරණා පහදලා දෙන ස්වාමින් වහන්සේලා ඒ කටයුත්ත නිසිලෙස සිදු කරන විට තවත් ඒ සඳහා යොමු වීමේ අවකාශයත් වැඩි. හොඳම උදාහරණය අපි ඉරිදා සිටින තසුපේ ඔබ වහන්සේ මේ දේශනාව වටා ඒක රාශී වී ඉන්න ජන සමූහය දරාවි ඔවුන්ට මේ ධර්මයේ කොතෙක් ආදරයෙන් ගෞරවයෙන් අනුශාසනා කරන විට ඒ තුල හික්මීමක් ඇති වෙනවාද කියන කාරණය. අනිත් පසින් අපි මේ පිළිබඳව ඕනාවට වඩා ගැඹුරින් හිතන්නට පටන් අරගෙන තිබෙනවා ස්වාමීන් වහන්සේ. අපි මේක තදින් පීඩාවක්සේ කොහොම හරි මෙහෙම කරගන්නවා කියන උත්සාහය දරා ඒ වීරිය ඇතිවිය යුතුයි. හැබැයි අපි අනවශ්‍ය ගැඹුරකට ගිහිල්ලා කියලා මට ඇතැම් වෙලාවට හිතෙනවා. මේ තත්ත්වයන්ගෙන් අපි ඔබ වහන්සේගේ මේ දේශනාවේ ඇසුරෙන්ම කාරණා වටහා ගත්තොත් එහෙම, අවබෝධ කරගත්තොත් එහෙම පහසුවෙන්ම අපට ධර්මයට යොමු වෙන්නට පුළුවන්. හිත සැහැල්ලු කරගන්නට පුළුවන්. හිතේ තිබෙන පීඩාවන් නැති කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ වහන්සේ සිහිපත් කළ ආකාරයට අචල ශ්‍රද්ධාවක් ඇති වුණොත් එහෙම මේ ගෞරවනීය හැඟීමම අපේ හිතේ බුදුරජාණන් වහන්සේව ජීවමාන කරන. ඉතින් ඒ හැඟීම තුළම අපට කටයුතු කරන්නට හැකියාවක් ලැබුණොත් මේ ධර්මය අවබෝධ කරගන්නට තිබෙන ඉඩාවකාශය බොහොම සමීපව අපට දැනේවි. ස්වාමීන් වහන්සේ මා අසා තිබෙන ස්වාමීන් වහන්සේ හිත විසිරෙනකොට ආනාපාන සති භාවනාව සිදු කරන්නයි කියන කාරණේ ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තිබෙනවා. මා ඔබ වහන්සේගෙන් මේ අවසාන විනාඩි කිහිපෙදී මේ පිළිබඳව දැනගන්නට කැමති. ආනාපාන සති භාවනාවේ අරමුණ කුමක්ද ස්වාමීන් වහන්සේ? තුල මේ හිතේ විසිරීමට නැත්තම් යම් අපිට හිත පාලනය කර ගැනීමට ඔස්සේ ලබා දෙන රුකුල කුමක්ද ස්වාමීන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භික්කවේ භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය. මහණෙනි, ආනාපාන සතිය වඩන්න විවිධ විතර්ක සංසිඳ වීම පිණිස දුහවිල්ලෙන් ඇවිස්සිච්ච බිමකට මල් බරුසාවක් හා සමානයි ආනාපාන සතිය. එතකොට විවිධ විසම සිතුවිලි වේගයන්ගෙන් ඇවිස්සිච්ච සිතකට ආනාපාන සතියෙන් ලොකු ශාන්තියක් ලැබෙනවා. හැබැයි මේක හැමෝටම සප්පාය කර වෙන්නෙත් නැහැ. ආනාපාන සතිය වුණත් වරුණ පුරුදු කරලා තිබ්බ කෙනෙකුට තමයි, ටික ටික පුරුදු කරලා හුරු කරලා තබාගත්ත කෙනෙකුට තමයි ඒ බඳු අසංවර මානසිකත්වයක් ඉදිරියේ මේක භාවිතයට ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස දැන් අපි ආනාපාන සති භාවනාව පුරුදු කරනවා නම් ඒ ක්‍රමානුකූලව ටික ටික වෙලාවක් හදාගෙන මේ සඳහා උත්සාහවත් වෙන්න ඕනි. ආරම්භයේදී ඇත්තටම සිත පිහිටන්නේම නැහැ. ඉස්සෙල්ලාම අපේක්ෂා කරනවා සිත පිහිටන්නේ නැහැ කියලා. ආරම්භයේදී එහෙම තමයි හැටි.
සතිය 2 3 4ක් ටික උත්සාහයෙන් කරගෙන යනකොට ටිකෙන් ටික අර ඉහළ පහළ යන ආස්වාස ප්‍රස්වාස ධාරාව වෙත සිහිය යොමු වෙනවා. යොමු වෙලා තප්පර 2 3ක් තිබිලා ආයේ මුළු කාලයම අහකට යනවා. ඉතින් එහෙමම ඒ හුස්ම රැල්ලේ හිත තබා ගැනීමේ දක්ෂතාව වරුණ මේකට තමයි සැබෑම දක්ෂතාවය කියන්නේ. කරලා බලන්න. එහෙමයි. හරිම අපහසුයි. හැබැයි කරගන්න පටන් ගත්තට පස්සේ පුදුමාකාර ශාන්තියක් සතුටක් දැනෙනවා. බාහිර කිසිම පීඩාවක් ඒ හිතට වදින්නේ නැහැ. මේක කරන්න පටන් ගත්තට පස්සේ ඕනම මොහොතක අපි හිතමුකෝ වාහනයක යන ගමන් රැකියා ස්ථානයේ ආසනේ වාඩි වෙලා ඉන්න ගමන් ඕනෑම තැනක මිනිත්තු 2-3ක් නම් කාලය තියෙන්නේ පුරුදු කරගත්ත කෙනාට ඒ මිනිත්තු 2-3කින් ආනාපාන සතියට ගිහිල්ලා ඒ ශාන්තියේ සැනසීමේ සංසිඳීම අත්විඳින්න පුළුවන්. මේක හොඳට ප්‍රගුණ කරගත්ත කෙනාට ආනාපාන සතිය හොඳට දියුණු කරාට පස්සේ අර ඒ කාලේ කතාවක් තියෙන වරුණ එක රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන්න ආසන්නයි. පිරිනිවන් පාන්න ආසන්න වෙලා ගොඩාක් ස්වාමින් වහන්සේලා රැස් වෙලා ඉන්නවා. දැන් පිරිනිවන් පානවා කියන්නේ ඒ කාලේ මහා හරි ආශ්චර්යමත් සිදුවීමක්. එහෙමයි. ඒ කියන්නේ ඒවා විසිතුරු විදියට සිද්ධ වෙනවා. ඉතින් සමහර රහතන් වහන්සේලා මහා විල් තෙරවල් පොකුණු තෙරවල් මැදට ගිහිල්ලා නෙළුමක් මවාගෙන ඒ තුල පිරිනිවන් වඩිනවා. අන්තිමට මොකුත් නැහැ, දැලිත් නැහැ, අලුත් නැහැ, 13 වහලා ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. සමහර රහතන් වහන්සේලා අහසට පැන නැගිලා කාටත් පේනසේ මහා ගිනි ජාලාවක් බවට පත් වෙලා අතුරුදන් වෙනවා. දැලිත් නැහැ, අලුත් නැහැ, 13 වහලා ටිකක් සමහරට ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ ඒ රහතන් වහන්සේලා තම තමන්ගේ තියෙන විශේෂ හැකියාවන් මුල් කරගෙන ඒ විවිධාකාරයෙන් පිරිනිවන් වඩිනවා. ඉතින් මේ එක රහතන් වහන්සේ කෙනෙක් අහනවා කොහොමද පිරිනිවන් වඩිනවා දකින්න කැමති? එතකොට සෙසු ස්වාමීන් වහන්සේලා කියන අපි මේ අනිත් විදිහට නම් පිරිනිවන් පානවා දැකලා තියෙනවා. සක්මන් කරමින් පිරිනිවන් පානවා දැකලා නැහැ කිව්වා. ඊට පස්සේ වරුණ සක්මන් මළුවට වැඩම කරලා සක්මන් මළුව ටික දුරකින් හරහාට ඉරක් ගැහුවා. ඉරක් ගහලා දැන් මේ සාපේ ආනාපාන සතිය හොඳට වඩපු කෙනෙක් මේ රහතන් වහන්සේ. මේක විස්තර කරන්න ලොකු වෙලාවක් නැහැ දැන්. ඒ ස්වාමීන් වහන්සේ සක්මන් මළුවට වඩින්න කලින් කියනවා මේ මම ගහපු ඉරෙන් එහා පැත්තට කකුලක් තියෙනකොට මෙන්න මේ ඉරෙන් එහා පැත්තට යනකොට මම පිරිනවන් වඩිනවා කියලා. කිව්වා වගේම වරුණ හරියට කියලා එතනින් එහා පැත්තට යනකොටම පිරිනවන් වැඩියා. මට මතකේ හැටියට තේජෝ කසින සමාපත්තියට සම්බන්ධ එතනම ආදාහණය වෙනවා. මේ ආනාපාන සතිය ආශ්චර්ය අපමණයි. මේ එකම භාවනාවක්වත් උසස් පහත් කියනවා නෙමෙයි, සියලු භාවනාමය තථාගත ශාසනය හරිම ආශ්චර්යමත්. ආනාපාන සතියනොත් සිත සංසිඳවනවා. ආස්වාස ප්‍රස්වාස හුස්ම ධාරාව හොඳට ඇලීම් ගැටීමකින් තොරව, දෝලනයකින් තොරව මේ ඉහළ යන පහළ යන හුස්ම රැල්ල ස්වභාවික සංසිද්ධියක් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාවයි ආනාපාන සතිය කියන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර දීඝංවා රස්සංවා දිගට හුස්ම ගන්නකොට දිගට හුස්ම මේ පහතට යවනකොට ඒ ඔක්කොම අවස්ථා මේක මේ දිගට විස්තර කළ යුතු මාතෘකාවක්. කෙටියෙන් කිව්වොත් අන්නේ විදියට හුස්ම රැල්ලේ ගති ලක්ෂණ නිරීක්ෂණය කරමින් හිත නතර කර ගැනීම. ඒක කරන්න පටන් ගන්න මේ අහගෙන ඉන්න පින්වත් පිරිස මිනිත්තු 5 10ක් 15කින් පටන් අරගෙන මේක ආරම්භ කරන්න. නැත්නම් කවද්ද මේක ආරම්භ කරන්නේ? අපි හැමදාම කරුණු කියලා දෙන ඔයත් අහනවා. ඒ අහන දේ ජීවිතේට භාවිතයට ගන්න. ඒකෙන් තමයි ඔයත් කළගුණ සැලකුවා වෙන්නේ සංඝ රත්නයට, බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට. එනිසා මේ මිනිත්තු 15ක් 20ක් අයින් කරගන්න බැයිද ඔය ජීවිතේ? අයින් කරගන්න පුළුවන්. වෙන හැම දෙයකටම කාලය තියෙනවා. තමන්ගේ ශාන්තියට කාලයක් නැහැ. තමන්ගේ සැනසීමට කාලයක් නැහැ. නිසා ලෝකෙට බැඳිලා කාමයන්ට දාසයෝ වෙන්නේ නැතුව මිනිත්තු 15ක් 20ක් 30ක් ආනාපාන සතිය කරන්න පටන් ගන්න. බිම වාඩි වෙන්න බැරි ඇතෝ, පරියන්කක වාඩි වෙන්න බැරි ඇතෝ පුටුවක වාඩි වෙන්න. කොන්ද කෙලින් තියාගෙන, ශරීරයේ උඩු කොටස කෙලින් තියාගෙන මේ හුස්ම රැල්ල දිහා ගත සැහැල්ලු කරලා මස් පිඬු තද කරන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් හුස්ම රැල්ල දිහා දැස පසාගෙන නුවණින් බලාගෙන ඉන්න. ඉහළ යනවා දැනෙයි, පහළ යනවා දැනෙයි, වේගයෙන් ඉහළට යනවා දැනෙයි, වේගයෙන් පහළට යනවා දැනෙයි. ඒ ඔක්කොම දැනගන්න, ඒවා අමුතුවෙන් කරන්න, ඒවා හදන්න, ඒ මොකකටවත් යන්න එපා. මුලින්දම්ම මේ හුස්ම රැල්ලේ ස්වභාවය නිරීක්ෂණය කරන්න. ඒ ඔස්සේ ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන්. නිවන දක්වාම යන්න පුළුවන් වරුණ ඔය ආනාපාන සති භාවනාවෙන්. හොඳයි, මම හිතන්නේ අපිට ඉදිරියේදී ආනාපාන සති භාවනාව සම්බන්ධව මේ පිළිබඳව වෙනමම දේශනාවක් ඔබ වහන්සේගෙන් ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් තවත් මේ පිරිසට ඇති උනන්දුව වැඩි වේවි, වීර්යය වැඩි වේවි, ඒ සඳහා යොමු වීම වැඩි වේවි. මම හිතනවා අනාගතයේදී සිත්නිත් අසුපිනේ සඳහා අපට මඟ පෑදේවි කියලා. ස්වාමීන් වහන්සේ අද දවසේ අපට වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. දෙපැයක් පුරාවට ධර්මය ඊතා මනරම් ආකාරයෙන් අපේ හිතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් ඇතිවන ආකාරයෙන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා හිත සැනසුණු වාර අනන්තයි. ඒ හිත සැනසුණු පිරිස් අනන්තයි. අපට බොහෝ දිනක් කතා කරලා ඒ පිළිබඳ ප්‍රසාදය පළ කරනවා. ඒ නිසා ඒ සෑම කෙනෙකුගේම හිතේ ඇතිවුණු කුසලය ඔබ වහන්සේට නිවීම පිණිසම වේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
මමත් ආශිර්වාද කරනවා පින්වත් වරුණ මහත්තයා නෙත් FM කාර්ය මණ්ඩලය ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයෙන් නිවීම පිණිසම මේ හැම පින්කමක්ම හේතු වේවා කියලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව ආශිර්වාදය සමගින් ඉරිදා සිත්නෙ තසපුව වැඩසටහනෙන් අපි සමුගන්නවා අපේ ගෞරවනීය ආරාධනයෙන් හැමදෑම අපේ සිත් සනසන බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ උතුම් වූ ධර්මය අපට සමීප කළේ නැවත නැවත අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඉරිදා සිත්නෙ තසපුව සමුගන්නේ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්